නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. එංගලන්තේ තේම්ස් විහාරයේ සිට 2020 සැප්තැම්බර් මාසයේ 11 වෙනි සිකුරාදා දිනවල පවත්වාගෙන ලබන සූත්‍ර විග්‍රහ කිරීමේ පන්තියේ තවත් වැඩසටහනක් හැටියට මේ දේශනාව ආරම්භ වෙන්නේ. අපි ගිය සතියේ ආරම්භ කළා කරගෙන ගියා ටිකක් සංයුත්ත නිකායේ කලහ විවාද සූත්‍රය quarrels and disputes කියලා කලහ විවාද සූත්‍රය. මේ සූත්‍රය ගැඹුරු ධර්ම කරුණු අඩංගු සූත්‍රයක්. ඒ නිසා අපි ඒක ටිකක් හිමින් සැරේ තැන්පත්ව සාකච්ඡා කළ යුතු හඳුනාගත යුතු කරුණු කීපයක් අඩංගු සූත්‍රයක්. එදා අපි යම් දුරකට සාකච්ඡා කළා. නමුත් මම හිතුවා නැවතත් ඒ පටන් ගත්ත ටිකත් අපි නැවත මෙනෙහි කරගෙන අපි ඉදිරියට ගියොත් හොඳයි කියලා. එදා අපි කතා කළා from where have there arisen quarrels, disputes, lamentations, sorrows, along with stinginess, conceit, and pride, along with divisiveness. From where have they arisen? Please tell me. මේ කලහ විවාද සූත්‍රය මේ සංයුත්ත නිකායේ බොහෝ සූත්‍රයන් දේවතාවන් විසින් කරන ලද ප්‍රශ්න හැටියට තියෙන්නේ. ඒවා සමහර විට දෙවි කෙනෙක් විසින් බුදුරජාණන් වහන්සේගෙන් අහපු අවස්ථාවෙන්දත් පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සිතෙහිම ඇතිවුණු ධර්ම කරුණු එක්තරා විදිහක පටිපුච්ඡා කියන ක්‍රමයට මේ අහන ලද දෙයකට උත්තර දෙන ක්‍රමයට සූත්‍රවල ඉදිරිපත් වුණා වෙන්නත් පුළුවන්. කොයි විදිහකින් හෝ ප්‍රශ්න වලට උත්තර දෙන ශෛලියෙන් ධර්ම කරුණු ඉදිරිපත් කිරීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. සංයුත්ත නිකායේ තියෙන බොහෝ සූත්‍ර දේශනාවන් ඒ විදිහට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට ඒකේ කලහ විවාද සූත්‍රයේදී අහනවා කුතෝ පහූතා කලහ විවාදා පරිදේව ශෝකා සහ මච්චරාජ මානාති මානා සහ පේසුනාජ කිතෝ පහූතා තේ තදින්ග බ්‍රූහි කියලා අහනවා. මේ කලහ විවාදයන් කොහෙන්ද හටගන්නේ? වැළපීම්, දුක්වීම්, මසුරුකම්, මාන අතිමාන, කේලම් කියන දේවල් කොහෙන්ද පටන් ගත්තේ? කොහෙන්ද මතුවුනේ? කොහින්ද ඒවා ඇති වෙන්න හේතුව කියන කාරණය කිව්වොත් හොඳයි කියලා තමයි මේ ප්‍රශ්නයක් හැටියට අහන්නේ. From where have there arisen quarrels, disputes? එතකොට quarrels and disputes කිව්වහම කලහ සහ විවාද. disputes කියන්නේ විවාද. දැන් සෑම කලහයක්ම ඇති වෙන්න මූලික හේතුව බවට පත් වෙන්නේ විවාදේ. දැන් මිනිසුන්ගේ ගැටුම් ලොකු ගැටුමක් වුණත් පොඩි ගැටුමක් වුණත් කවර ආකාරයක නොරිස්සීමක් නොමනාපයක් මොකක් වුණත් ඇති වෙන්න මූල හේතුව හැටියට විවාදේ තමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් එකක් කියනවා තව එක්කෙනෙක් තව දෙයක් කියනවා. එතකොට මේ තමන් කියපු දේ ඔප්පු කරන්න එක්කෙනෙක් කරුණු ඉදිරිපත් කරනවා, අනෙක් එක්කෙනා කියපු දේ හරි කියන්න අනිත් එක්කෙනා කරුණු ඉදිරිපත් කරනවා. එතකොට මේ ඉදිරිපත් කිරීම දිගින් දිගටම ගියොත් එහෙම එතන අපි ඒකට කියනවා විවාදාපන්නයි කියලා. එකිනෙකට පරස්පර වූ අදහස් මතු කරගෙන ඒවා ඔප්පු කරන්න දරන උත්සාහය. එතෙන්දී ඒ අය
චිත්ත වේග සහිත වුණොත් එහෙම ඒ කියන්නේ ද්වේෂ සහගත වුණොත් එහෙම තව තවත් මේ ගැටුම මේ විවාදය ප්‍රබල වෙනවා. එතකොට ඒ නිසා හැම විටම රණ්ඩු සරුවල් ඇති වෙන්න කලහකාරී තත්ත්වයන් ඇති වෙන්න දඬු මුගුරු අතට ගන්න එහෙම නැත්නම් අතින් පයින් පහර දෙන්න අවියායුධ වලින් පහර දෙන්න එකිනෙකාට හිංසා පීඩා ඇති කරන්නට හේතු වන ගැටුමක් පටන් ගන්න ආරම්භ වෙන්නේ විවාදයකින්. ඒතර ඒ නිසා මේ බඳු කලහ විවාද නිරන්තරයෙන්ම මිනිසුන් අතර ඇති වෙනවා. මේක පවුලක් තුල ගයක් තුල ඇති වෙන්නත් පුළුවන්. සමාජයේ අනික් ආයතනවල වැඩ කරන ස්ථානවල ඥාතීන් හිතවතුන් අතර මිත්‍රයන් අතර ඕන තැනක මේක ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ හැම එකම ආරම්භයේ විවාදයේ හැටියටයි තියෙන්නේ. ඒ විවාදයේ පදනම් කරගෙන තමයි කලහයක් මහ විශාල ගැටුමක් බවට පවා යන්න පුළුවන්. ජාතීන් අතර තියෙන එකක් වුණත් ඒ ජාතියක් කියනවා අපි තමයි හරි අපිට තමයි මූලික අයිතිය කියලා කියනවා. අනිත් ජාතිය කියනවා නෑ අපි තමයි හරි අපිට තමයි මූලික අයිතිය තියෙන්නේ කියලා. අපේ ජාතිය තමයි ප්‍රබල ශක්තිමත් කියලා. ඉතින් ඕකෙනේ ජාතිවාදී සටන් ඇති වෙන්නේ. ආගම් වුණත් එහෙමනේ. අපේ ආගම තමයි අපේ ශාස්ත්‍රවලයා තමයි හරි අනික් අයගේ ආගම වැරදි. අපේ එක තමයි පිළිගන්න ඕන එක කියලා කියනවා අනික් අය එහෙම නෙමෙයි කියලා කියනවා. මෙතනින් ඇති වෙන්නේ ගැටුම. ඉතින් ඔය නිසා ඕනෑම වෙලාවක විවාදයක් මත තමයි කලහයක් ඇති වෙන්නේ. එතකොට මේ දෙක නිසා මේ සූත්‍රයේ තියෙන හුඟක් වචන යුගල වචන හැටියට සඳහන් වෙන්නේ. තව ඉදිරියට අපිට ඒ බඳු යුගල වචන රාශියක් හම්බ වෙනවා. එතකොට මේ කලහ විවාදය කියන එකත් රණ්ඩු සරුවල් ඇති වෙන එක කලහ විවාදයක් නැති වෙන එක පොදු ලක්ෂණයක් පොදු දෙයක් හැමතැනකම අපිට දකින්න තියෙන දෙයක්. ඒතර ඒකටම එකතු වෙනවා මානය. දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ මතයෙන් ඉවත් වෙන්න කැමති නැත්තේ තමාගේ මානයක් තියෙන නිසා. තමන් හරි කියන තැන ඉඳන් තමන් නිවැරදි කියන තැන ඉඳන් එහෙම නැත්නම් තමන්ගේ මතයට අනිත් එක්කෙනා පහර දෙනවට තියෙන අකමැත්ත. එහිම තවත් මම තමයි මේක හරියටම දන්නේ මම තමයි නිවැරදි මතයේම ඉන්නේ කියන අදහස කියන එක. එතකොට ඒ වගේම එකිනෙකා බිඳුවන අදහස් එකිනෙකා අපි කියන්නේ මිනිසුන් අතර කොටවනවා කියලා එකිනෙකා අතර රණ්ඩු සරුවල් ඇති වෙන ආකාරයේ මානසික බිඳීම් සිද්ධ වෙන ආකාරයෙන් ඇති වෙන කතා බහ කියන ඒවා. එතකොට මේ අසුරු කරගත්ත බොහෝ ක්ලේශ ධර්ම කියන මේ සියල්ල තමයි මේ විදිහට මානාතිමානා සහපේසුනාච කුතෝ පහුතා තේ තදංග දූහි කියලා මේ විදිහට කතා කරන්නේ. මේ ඇතිවිය හැකි නොඑක් විදිහේ මසුරුකම් මාන අතිමාන කේලම් කියන මේ ඔක්කොම මේ විදිහේ අවුල් මහ ගොඩක්. කියන්නේ යම් කිසි පුද්ගලයන් දෙදෙනෙක් හෝ පිරිසක් අතර හෝ කවර හෝ තැනකදී ඇතිවිය හැකි විශේෂ අවුල් ගැටලු මේ සියල්ල හටගන්නේ ඇයි කියන එක තමයි මේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ. මේ ගාථා මේ සූත්‍රයේ ඉදිරිපත් වෙලා තියෙන්නේ සංවාදශීලී විදියට වගේම ඒක කාව්‍යාත්මක ගාථා ස්වරූපයෙන් එහෙම නැත්නම් කවි විදිහට මේ ඉදිරිපත් වෙලා තියෙන එක්තරා සූත්‍රයක්. එක්තරා විදිහට පද ගැලපීමක් සහිතව ඉදිරිපත් වෙලා තියෙන සූත්‍රයක්. එතකොට ඒකට දැන් මේ අහන ප්‍රශ්නෙට මේ මෙහෙම ගැටලු ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? මොකක්ද ඒකට හේතුව? ඇයි මිනිස්සු රණ්ඩු සරුවල් ඇති වෙන්නේ? වාද විවාද ඇති කරගන්නේ? ඒ තුලින් මිනිස්සු රණ්ඩු වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ ඇහුවාම please tell me කියලා තදින්ග බ්‍රූහි කියලා කිව්වහම from what is dear there have arisen quarrels, disputes, lamentations, sorrows, along with stinginess, conceit, and pride, along with divisiveness, tied up with stinginess are quarrels and disputes. In the arising of disputes is divisiveness. එතකොට ඒකට උත්තරේ හැටියට ඉදිරිපත් කරනවා බුදුහාමුදුරන්ගේ දේශනාවක් හැටියට
පියා පහූතා කලහ විවාදා පරිදේව සෝකා සහ මච්චරාච මානාතිමානා සහ පේසුනාච මච්චේර යුත්තා කලහ විවාදා විවාද ජාතයේ සුච පේසුනානි කියලා. එතකොට දැන් අර ආපයකට උත්තරේ හැටියට මේ කියන මේ කලහ විවාදයන් ඔක්කෝම ඇතිවෙන්න හේතුව තමයි ඩිය මේ කැමැත්ත කියන එක. එතකොට කැමැත්ත අපි කිව්වහම ඒක ආසාව, ඕනෑකම, ලැබියාව, ඉච්ඡතාවය, ඡන්දය, රාගය ඔය නොයෙක් වචන සඳහා භාවිතා කරන්න පුළුවන්. කවර විදිහකින් හෝ තමන්ගේ ප්‍රියභාවයක්, තමන්ගේ මනාපයක් යම් පුද්ගලයෙකු කෙරෙහි, යම් සත්වයෙකු කෙරෙහි, යම් වස්තුවක් කෙරෙහි, යම් මතයක් කෙරෙහි, කවර හෝ දෙයක් සම්බන්ධයෙන් ඒ කාරණයට ප්‍රිය වුණාම, ඒක තමන්ගේ මතය වෙන්න පුළුවන්, තමන්ගේ අදහස වෙන්න පුළුවන්, තමන්ගේ ප්‍රකාශන ඉදිරිපත් කිරීම වෙන්න පුළුවන්. ඒ කවර හෝ දෙයකට එයා ප්‍රිය කරනවා. එයාගේ තමයි ඒක. ඒතර ඒකට ප්‍රිය කිරීම නිසා තමයි මේ තමන් යමකට කැමැති වීම, යම් මතයකට හෝ යම් අදහසකට හෝ තමන් කැමැති වීම නිසා තමයි මේ quarrels and disputes ඇති වෙන්නේ. ඒතර ඒ නිසා from what is dear there have arisen quarrels disputes. එතකොට තමන් කැමති වීමක් නිසා තමයි මේ රණ්ඩුව ඇති වෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ රණ්ඩුවක් කියන්නේ ද්වේෂයක් වෛරයක් මත ඇති වෙන දෙයක්නේ. නමුත් මේ ධර්මානුකූල විග්‍රහයේදී මේ රණ්ඩුව, විවාදේ රණ්ඩුව ඇති වෙන්නේ කැමැත්ත නිසා. කැමැති වෙච්ච දේ ආරක්ෂා කරගන්න, කැමැති වෙච්ච දේ ඔප්පු කරන්න, කැමැති වෙච්ච දේ බල ගන්නවන්න, කැමැති වෙච්ච දේ සාධාරණීකරණය කරන්න දරන උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි විවාදය හා රණ්ඩුව ඇති වෙන්නේ, කලහය ඇති වෙන්නේ, දඬු මුගුරු ගන්නේ, මේ හානි කරගන්නේ ඔක්කොම මේ යමකට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ වීම නිසා, තමන් කැමැති වීම නිසා. ඒ වගේම lamentation, sorrow, එතකොට ලතෝනි හෝ කැන්දිරිලි, විලාප කියන මේ දේවල් ප්‍රකාශයට පත් වෙන එකට කියනවා lamentation කියලා. sorrow කියන්නේ මානසික දුක්ඛය. එතකොට දුම්නස කියන එකයි හිතට ඇති වෙන දුක. හිතට ඇති වෙන දුක වෙනත් විදිහකට ප්‍රකාශයකට පත් වෙනකොට ඒකට කියනවා lamentation කියලා. ඒතර හිතේ ඇති වෙන එක අපි දුම්නස කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් බලාගත්තත් ඒ බලාගෙන ඉන්න එක, මූණ එල්ලගෙන ඉන්න එක, අරමුණක් නැතුව වගේ ඉන්න එක, ඔය කියන මට්ටමින් ඇති වුනහම ඒක බාහිරට වැඩි ප්‍රකාශ වෙන්නේ නැති එක තත්වයක් තමයි sorrow කියලා කියන්නේ. දෝමනස්ස කියන තත්ත්වය. ඒක කැඳිරිල්ලක් හැටියට, වචන හැටියට, තරහාවක් හැටියට, දුකක් හැටියට, ලතෝනියක් හැටියට, වේදනාවක් හැටියට ප්‍රකාශ වෙනකොට ඒකට කියනවා lamentation කියලා. එතකොට මේ විදිහට මේ ප්‍රකාශ වීමත් ඒ වගේම ඒකට මුසු වෙච්ච stinginess, මසුරුකම කියන එක. අර තමන්ගේ මතයට තියෙන දැඩි ඕනෑකම, ඒක වෙනස් කරන්න කැමති නැතිකම කියන එක. ඒවට පසුබිම් සපයනවා, ඉන්ධන සපයනවා මානය කියන එක. එතන conceit and pride. එතන මානය, අතිමානය කියන මේ දේවල් විසින් තමයි අර කිව්ව අර මතයට තමන් ගත්ත සටහනට තමන් ගත්ත පැත්තට, ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, වස්තුවක් වෙන්න පුළුවන්, මතයක් වෙන්න පුළුවන්, යම් දෙයක් වෙන්න පුළුවන්. ඕනම දෙයකට පැත්තක් ගත්තාම අපි කියනවාකට පැත්තක් ගන්නවා කියලා. ඒතර මේ පැත්තක් ගැනීම සිද්ධ වීමට අපි අර දැඩි මසුරුකමක් එතෙන්ට බලපානවා. ඒක තමන්ගේ කරගන්න, තමන්ගේ වීම නිසා ඇති වෙන එක. ඒක බලගන්නනවා මානෙ අතිමානෙන්, තමන් පෙරදෙන්න අකමැතිකම, එහෙම නැත්නම් තමන් ඒක ඔප්පු කරගන්න දරන උත්සාහය, ලොකුකම කියන එකත් එතෙන්දී මූලික වෙලා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. along with divisiveness, ඒ නිසා කේලම් කියන එකත් එතෙන්දී මේ සම්බන්ධ වෙනවා. ඒක තව කෙනෙක් අතර මේ සිත බින්දෙන විදිහේ යම් කිසි දෙයක් ප්‍රකාශ වෙන්න අදාළ වෙන විදිහට ඒ විදිහ ප්‍රකාශات එතෙන්දී සිද්ධ වෙන්න පුළුවන්. එතකොට tied up with stinginess. එතකොට මේ සියල්ල
අර හිතක ඇතිවෙන ලෝභකමක් මසුරුකමක් මත තමයි මේක ඇති වෙන්නේ. එතකොට අර දිය කියලා හෝ ඩිසයර් කියලා හෝ කැමැත්ත කියන එක තමන්ගේ ලැබියාව කියන එකට අර අස්සේ තියෙන මසුරුකමක් විසින් තමයි ෆියුල් එක ඉන්ධන සපයන්නේ. එතකොට ඒ මසුරුකමක් විසින් හැම විසින්ම එක බල ගන්නවා, ඒක ශක්තිමත් කරනවා. මේ නිසා quarrels and disputes ඇති වෙනවා, විවාද සහ කලහයන් ඇති වෙනවා. In the arising of disputes is divisiveness. එතකොට එහෙම කලහය විවාදේ නිසා එකිනෙකා අතර ගැටුම් මතභේද නොහොදනෝකාඩුකම් නමනාපකම් මතිමතාන්තර වශයෙන් ඈත්වීම දුරස්වීම කියන එක සිද්ධ වෙන්න හේතු වෙනවා කියලා. Where is the cause of things dear in the world, along with the greeds that go about in the world? And where is the cause of the hopes and aims for the sake of person's next life? එතකොට ඊළඟට අහනවා පියාසු ලෝකස්මින් කුතෝ නිදානා යේචාපි ලෝභා විචරන්ති ලෝකේ ආසාච නිට්ඨාච කුතෝ නිදානා යේ සම්පරායාය නරස්ස හොಂತಿ කියලා. Where is the cause of things dear in the world? එතකොට මෙහෙම මේ dear කම එහෙම නැත්නම් ලැබියාව කැමැත්ත ඡන්දය ඇති වෙන්න හේතුව මොකද්ද? මේ ලෝකයේ තුල ඡන්ද රාගයක් කැමැත්තක් එහෙම පැත්තක් ගැනීමක් ඒ දින ඕනෑකමක් ඇති වෙන්න හේතුව මොකද්ද? Along with the greeds that go about in the world. එතකොට එතෙන්දි මේ ලෝකයේ සම්බන්ධයෙන් තියෙන තමන්ගේ බලවත් කැමැත්ත ඒකට ආසාව කෑදරකම වගේ ඕනෑම වචනයක් භාවිතා කරන්න පුළුවන්. ඒ විදිහට ලෝකයේ පවතින ලෝකයේ ඉන්න තියෙන ඕනෑකම ලෝකයේ පැවැත්ම මේ ලෝකයේ තුල අපි ඒකට කියනවා ලෞකික කියලා. ලෝක විශේෂ අයත් වූ දේවල් සම්බන්ධයෙන් තියෙන කැමැත්ත. And where is the cause of the hopes and aims? එතකොට ඒ ලෝකයේ ඉන්න තියෙන කැමැත්තත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේක්ෂා බලාපොරොත්තු ඉච්ඡතාවයන් ප්‍රනිදීන් ඕනෑකම් අනාගත අපේක්ෂාවන් කියන වචන වලින් හඳුන්වන hopes and aims ඒ වගේම නිෂ්ඨාවන්. මෙතෙන්ට යන්න ඕනේ, මේ ඉලක්කයට යන්න ඕනේ, මෙන්න මේක ලබා ගන්න ඕනේ, මේ දේ ලබා ගැනීම තමයි මගේ අපේක්ෂාව කියලා ඔය විදිහ ඇති කරගන්න aims තියෙනවා, අරමුණු තියෙනවා, ඉලක්ක තියෙනවා. ඒ වගේ අපේක්ෂා ඕනෑකම් ඉලක්ක කියන ඒවා පදනම් කරගෙන තමයි මේ කියන ලෝකේ පවතින තියෙන ඕනෑකම ඇති වෙන්නේ for the sake of the person's next life. එතකොට ඒවා පදනම් වෙලා කටයුතු කරනකොට අපි එයා ඒ ලෝකේ ඉන්න පවතින තියෙන ඕනකමක් විසින් තමයි එතකොට ඒක බලගන්නවන්නේ. එතකොට ඒක ඒ විසින් තමයි ඒ ලෝකේ පවතින තියෙන එක්සිස්ටන්සි පැවැත්ම සඳහා තියෙන ඕනකම විසින් තමයි එයාගේ ඊළඟ භවය සඳහා එයාව රැගෙන යන්නේ, එයාව තවදුරටත් නඩත්තු කරන්නේ, පවත්වාගෙන යන්නේ, ඉස්සරහට ගෙනියන්නේ ඒ තියෙන කැමැත්ත විසින්. ඒ කියන්නේ ඊළඟ භවයක්, ඊළඟ පැවැත්ම. ඒතර අපි කියනවා භව රාගය කියලා. දැන් අර තියෙන වස්තුන් මොනවා හරි දේවල් සම්බන්ධයෙන් අපේ තියෙනකොට යමකට අපි කියනවා ඒකට කාම රාග කියලා. අපි කැමති දේවල්, අපි ප්‍රිය කරන දේවල් පවත්වාගෙන යන්න ඒවට ලැබිව ඒවට ඕනකමින් කටයුතු කරනකොට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ කාම රාග කියලා. ඒතර ඒ කාම රාගයේ පදනම් කරගෙන ඒවා නැවත නැවත ලබන්නට, නැවත තියාගන්න, නැවත ලැබීම තහවුරු කරගන්න, ඒවා පරිභෝජනය කරගන්න. දැන් යමකට කැමති වෙනවා, ආසා කරනවා, ඒක ලබා ගන්න උත්සාහ කරනවා, අයිති කර ගන්න උත්සාහ කරනවා, ඒ අයිතිය පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒතර ඔහොම කරුණු කීපයක් එකට එකතු වෙනවානේ. ඒතර ඒ සියල්ල විසින් තමයි භව රාගයක් ක්‍රියාත්මක වෙන්නේ. දිගින් දිගට ඒ පැවැත්ම ඉස්සරහට ගෙනියන්න ඕනෑකමක් ඇති වෙනවා. ඒතර desire are the cause of things dear in the world. එතකොට
මෙන්න මේ භවයේ පවතින දිගින් දිගට යන්න තියෙන ඕනෑකම විසින් තමයි මේ දිය එහෙම නැත්නම් කැමැත්ත ඕනෑකම desire එක ඇති වෙන්නේ. එතකොට කාමරාගය භවරාගය කියන මේවා විසින් ඇති වෙන ඕනෑකම අපේක්ෂාවන් ඉලක්ක කියන ඒවා පදනම් කරගෙන දිගින් දිගට ඉස්සරහට යන්න ඕනකමක් යම් තැනැත්තෙක් තුල ඇති වෙනවා. along with the greeds to the about in the world. එතකොට ලෝකයට තියෙන ලැබියාව කැමැත්ත ඒ ලැබියාව කැමැත්ත විසින් තමයි ඉස්සරහට දිගින් දිගටම යන්නේ. And here too is the cause of the hopes and aims for the sake of person's next life. එතකොට මේවා තමයි හේතුව බවට පත් වෙන්නේ. hopes and aims තමයි ඊළඟ අපේක්ෂාවන් අර භව රාගයක් හැටියට ඉදිරියට යන්න ඕනකමක් ඇති වෙන්නේ ඒ තුලින්. Now where is the cause of the desire in the world? මේ තුලින් where is the cause of desire in the world? එතකොට මේ තුලින් මේ කැමැත්ත ඉස්සරහට යන්නේ ලෝකයට ලැබියාව කැමැත්ත කොයි විදිහටද ඉස්සරහට යන්නේ. And from where have there arisen decisions, anger, lies and perplexity and all the qualities. චන්දෝනු ලෝකස්මින් කුතෝ නිදානෝ විනිච්ඡයෝ චාපි කුතෝ පහූතා කෝදෝ මෝග වජ්ජංච කතං කතාච ඒ චාපි ධම්මා සම්මනේන යුත්තා. එතකොට and from where have arisen decisions, anger, lies. එතකොට මේ විනිශ්චය කියන එක යම් යම් දේවල් පිළිබඳව විනිශ්චය කරන්න තීරණ ගන්න ඒවයි අගයන් හා වටිනාකම් පිළිබඳව අපි හැමෝටම විනිශ්චයන් සහිතව ඉන්නවා. ඒ විනිශ්චය කිරීම කියන එක ධර්මයේ වැදගත් කාරණයක්. මොකද අපි හැම විටම මේ ඩිසිෂන්ස් ගන්නවා විනිශ්චයන් කරනවා. එතකොට ඒ විනිශ්චය මත තමයි අපි සංකල්ප ගොඩනගා ගන්නේ. අයිතීන් ප්‍රක්ෂග්‍රාහීකම් ගොඩනගා ගන්නේ ඒ විනිශ්චයන් මත. ඒ නිසා හැම විටම පුදුන් සත්වයා විවිධ විනිශ්චයන් කරමින් තමයි හැම විටම ඉන්නේ. ඕනම දෙයක් අපි විනිශ්චය කරනවා. විනිශ්චය කිව්වහම අර උසාවිය කරන විනිශ්චය කියන අර්ථය නෙමෙයි. එතනත් විනිශ්චයක් තමයි සිද්ධ වෙන්නේ. හැම තැනකදීම අපි කිසියම් විනිශ්චයක් කරනවා. දැන් යමක් දැක්කත් ඒක අපි හොඳයි කියලා මම කියන්නේ ඒක මම විනිශ්චය කරනවා ඒක මට හොඳයි කියලා. නරකයි කියලා කියන්නේ එතනත් මම විනිශ්චය කරනවා ඒක මම අකමැති වර්ගයේ එකක් මම අප්‍රිය කරන වර්ගයේ එකක් කියලා විනිශ්චය කරනවා. එතකොට සාධාරණයේ යුක්තිය මේ කියන හැම දෙයක් සම්බන්ධයෙන් සමාජයේ කතා කරන්නේ. මිනිසුන්ගේ ආහාර පාන වර්ග, ඇඳුම් පැළඳුම්, හැසිරීම්, කතා බහ මේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි විනිශ්චය කරනවා යම්කිසි සන්දර්භයක් තුල. සන්දර්භයක් කියලා කියන්නේ කිසියම් රෝල් එකක් තුල. එක්තරා විදිහක ෆෝමියුලා එකක්. එක්තරා විදිහක අපි ප්‍රතිමාන අපි ඒකට කියන ප්‍රතිමාන කියලා. අපි එහෙම ප්‍රතිමාන ගොඩනගා ගන්නවා. දැන් ආසියානු රටක කෙනෙක් සිගරට් බොන එක මේ ඊටාත්ම නරක හොඳ නැති නොගැලපෙන ක්‍රියාවක් හැටියට දෙමව්පිය ඉස්සරහ කරන්න හොඳ නැති අනික් වැදගත් අය ඉස්සරහ කරන්න හොඳ නැති දෙයක් හැටියට සැලකෙන එකක් දුම්මැටියක් බොන එක. නමුත් බටහිර රටක දුම්මැටියක් පාවිච්චි කරනවා කියන එක සාමාන්‍ය සරල දෙයක්. මේ අපේ ලංකාවේ විටක් කනවා වගේ අර්ථයක් එතෙන්දී බටහිර රටක ලැබෙන්නේ. එතකොට දැන් මේක සංස්කෘතීන් අතර සිද්ධ වෙන වෙනසක් මත කරන විනිශ්චයක්නේ. දැන් බුලත් පිටක් කන්න ශ්‍රී ලාංකික කෙනෙක් ඉන්දියානු කෙනෙක් කොහෙත්ම ලැජ්ජා වෙන්නේ නැහැ, මැලි වෙන්නේ නැහැ, දෙසරයක් හිතන්නේ නැහැ.
අනික් අය ඉස්සරහා බුලත් ඉටක් කන්න යටත් ඉටක් කන්න කියලා ආරාධනා කරලා එයාත් ඉටක් කන්න. දැන් නමුත් සිගරට් එකක් බොන්නේ නැහැ ලංකාවේ ඉන්දියාවේ ඒ වගේ කෙනෙක්. නමුත් බටහිර රටක පැටියක් පානය කිරීම කියන එක අර බුලත් ඉටක් කනවා වගේ ස්වභාවයෙන් තියෙන. අපි ඒක දැන් විනිශ්චයක් අපි කරන්නේ අපේ සංස්කෘතියට අපේ ප්‍රතිමාන වලට අදාළ. ඒ නිසා අපි ඒක ප්‍රතිමාන අපි හදා ගන්නවා මේක හොඳයි මේක නරකයි කියලා. ඒක සංස්කෘතියට අනුව. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් වුණත් ආහාර පාන වුණත් ආහාර කෑම බීම වර්ග වුණත් මොකක් වුණත් යම් යම් හැසිරීම් චර්යාවන් සම්බන්ධයෙන් කොහොම ඇති වෙනවා මේ හැම එකක්ම විනිශ්චයන් කිරීමක් තුළින් තමයි අපි හැම වෙලේම ග්‍රහණය කරගන්නේ. එතකොට ඒ නිසාම ඒ විනිශ්චයන් කරනවා ඒ වගේම ක්‍රෝධය අපේ ඇති වෙනවා ඒ වගේම මේ බොරු කීම් වංචා කිරීම වගේ ඇති වෙනවා ඒ වගේම සක්කමුසු කතා ව්‍යාකූල කතා වගේ දේවල් එහෙම නැත්නම් චිත්ත සංක්ෂෝභයන් මේ සකමුසු සහගත තත්ත්වයන් මේ වගේ දේවල් බොහෝ අයට විශේෂ වෙනවා අදාළ වෙන්න පටන් ගන්නවා මේ කියන ස්වභාවයන් මේ කියන ගති ලක්ෂණ මිනිසුන් අතර ඇති වෙනවා මේ කියපු පදනම් කරගෙන described by the contemplative එතකොට මේ විදිහට මේ කියන ස්වභාවයන් අර කිව්ව කැමැත්ත කියන එක පදනම් කරගෙන මිනිසුන් අතර ඇති වෙනවා. What they call appealing and unappealing in the world, in dependence on that desire arises. Having seen becoming and not with regard to forms, a person gives rise to the decision in the world, anger, lies, and perplexity. These qualities too, when they exist, that very pair. සාතං අසාතන්ති යමාහු ලෝකේ තමෝපනිස්සාය පහෝති චන්දෝ රූපේසු දිස්වා විභවම් භවංච විනිච්ඡයං කුබ්බති ජන්තු ලෝකේ. එතකොට මේ තියෙන ලෝකේ තියෙන දේවල් අතරේ මිනිස්සුන්ගේ කැමැතිවීම අකමැතිවීම ප්‍රියවීම අප්‍රියවීම කියන එක. එහෙම නැත්නම් සැප දුක විදිහට මිනිස්සු යම් යම් දේවල් බාර ගන්නවා. එක දේවල් හොඳයි, ඒ දේවල් නරකයි, එහෙම නැත්නම් ඒවා ප්‍රියයි, අප්‍රියයි, ඒක සැපයි, ඒක දුකයි. ඔය විදිහට මේ යුගලයන් මේ විදිහේ දේවල් අපි බාර ගන්නවා, හඳුනා ගන්නවා. In dependence on that desire arises. දැන් ඒ මත තමයි අපේ කැමැති අකමැති වීම කියන ඒවා තීරණය වෙන්නේ. අපි කැමැති වුණාම ඒක අපේ ඡන්දේ වෙනවා, කැමැත්ත වෙනවා. ඒ අකමැති වුණාම ඒක අපි අකමැති දේ බවට පත් වෙනවා. ඒක තීරණය වෙන්නේ පුද්ගල බද්ධ දෙයක් හැටියට. ඒ කියන්නේ Tamanට අදාළ වූ දෙයක් හැටියට මගේ මා තුළ ඇති වෙන කැමැත්ත අකමැත්ත තුළ තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඒ විදිහට යම් යම් දේවල් වල කැමැත්ත අකමැත්ත තීරණය වෙනවා. ඒ කැමැති වීම මත desire arises. අපි කැමැත්ත කියන එක මතුවෙන්නේ ඒ පදනම් කරගෙන. Having seen becoming and not with regard to forms. එතකොට මේ දේවල් පදනම් කරගෙන having seen becoming and not becoming with regard to forms. එතකොට මේ සිද්ධ වෙන දේවල් පදනම් කරගෙන පැවැත්ම හා නොපැවැත්ම කියන එක. දැන් අපි කැමති වෙනවා, අකමැති වෙනවා, ප්‍රිය වෙනවා, අප්‍රිය වෙනවා, ලැබි වෙනවා, ලැබි නොවෙනවා කියන මේ මත තමයි මේ වීම කියන එක හෝ නොවීම කියන එක තීරණය වෙන්නේ. දැන් භව කියන එක
භවය කියන එක පැවැත්ම කියන එක තීරණය වෙන්නේ භවය කියන එකට අපි ඉංග්‍රීසි වචනයක් භාවිතා කළොත් ඉවෙන්ට්ස් කියන එක මූමන්ට් එකක් ඉවෙන්ට් එකක්. එතකොට ඒ ඉවෙන්ට් එක හැම වෙලේම මේව චලන හැටියට තියෙන්නේ. සිද්ධ වීම හැටියට තියෙන්නේ. එතකොට හැම වෙලේම වීම් සමුදායක්. ඒ මූමන්ට් එහෙම නැත්නම් ඉවෙන්ට් සමුදායක් එක්ක තමයි ඉවෙන්ට් ප්‍රොසෙස් එකක් ඔස්සේ තමයි හැම වෙලේම යන්නේ. එතකොට ඒ දේවල් මත තමයි වෙනවද නොවෙනවද කියන එක තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට මම දැන් යමකට කැමති වෙලා මම ඒක ප්‍රිය විදියට බැලුවොත් දැක්කොත් එහෙම ඒකත් එක්ක මගේ ගනුදෙනුවක් තියෙනවා. දැන් මේ ගනුදෙනුව කියන වචනේ භාවිතා කරන්නේ මුදල් කියන අර්ථයෙන් නෙමෙයි. ඒකත් එක්ක හුවමාරුවක් ඇති වෙනවා. ඒක අපි ඇහෙන් ඒකේ රූපයත් එක්ක හුවමාරු වෙනවා, ශබ්දය හැටියට, ගන්ධය හැටියට, රසය හැටියට, ස්පර්ශය හැටියට, කැමැත්ත අකමැත්ත හැටියට ඒකත් එක්ක අපි යම් කිසි හුවමාරුවක් ඇති වෙනවා. දැන් වෙළඳ ලෝකෙත් ඒකනේ හැම වෙලේම අපි යමක් දෙහි බැලුවොත් ඒ බලපු එක ගැන අර ආයතන අයිතිකාරයා මේ කන්සර්නින් මෙයා ඒක අපිට කොහොම හරි දෙන්න උත්සාහයක් දරනවා. දැන් ඔය අපේ ඉන්ටර්නෙට් එකේ වුණත් අපි මොනවා හරි භාණ්ඩයක් දෙහි බැලුවොත් එහෙම අපි ඒක දෙහි බැලුවොත් එහෙම එයා ඊට එහා සමාන ඊට අදාළ වූ තවත් රූප ටිකක් අපිට එහෙමම දෙනවා. ඕ පවදාටත් මතක් කරනවා මේ ඔය අයියේ මේක බැලුවා කියලා. එතකොට මෙන්න මේ ඇටෙන්ෂන් එක අවධානයක් සාවධාන වීමක් ඇති වුණොත් ඒකත් එක්ක තමයි අර පැවැත්ම යන්නේ. දැන් ඔය අපි පරිගණකයේ ASCII අන්තර්ජාලය ASCII අපි ඔය මානසිකත්වයේ සම්බන්ධයෙන් බොහෝ උදාහරණ අපිට ඒකෙන් ලැබෙනවා. ඒක සකස් වෙලා තියෙන්නේ ඒ රටාවට. ඒතර අපි යමක් අද බැලුවොත් එහෙම ඊට පස්සේ එවලෙම තව එකක් දෙනවා. ඒක අපි ස්කිප් කරලා යවුවා නම් ආයෙත් එකක් දෙනවා අපිට මෙන්න මේකත් බලන්න කියලා. තවත් එකක් දෙනවා. අපි ඕෆ් කරලා පැත්තකින් තියලා අපි හෙට ආයි කම්පියුටර් අතට අරගෙන ටැබ් එක ෆෝන් එක අතට අරගෙන ආයෙසරයක් ඔන් කළාම අර ඊයේ බලපු එකට අදාළ එකක් ආයෙසරයක් පෙන්නනවා. මේ ඊයේ එකක් බැලුවා මේ විදිහ එකක් කියලා. එතකොට ඔය වැඩේම තමයි මනසෙත් සිද්ධ වෙන්නේ. අර becoming එක වීම කියන එක වෙන්ද සලස්සන උදව් වෙන උපකාරී වෙන ප්‍රොසෙස් එකකට තමයි මනසෙත් හැම වෙලේම ක්‍රියාකාරීකම යන්නේ. එතකොට එසේ වීම හෝ නොවීම කියන එක සිද්ධ වීම මගින් තමයි අපේ මේ කන්ටිනියුටි එක ප්‍රොසෙස් එක ක්‍රියාකාරකම එක්සිස්ටන්සි එක දිගින් දිගට පවතින්න හේතු වෙන්නේ ඒ ක්‍රියාව මත. ඒ නිසා ඒවා අපි මේ දකින ෆෝම්ස් වලට රූප වලට රූප කියලා කිව්වහම මේ ඇහැට පේන රූප විතරක් නෙමෙයි. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන මේ ඕනෑම එකක් රූප කියන අර්ථයෙන් තමයි සලකන්නේ. එතකොට විශ්වයේ තියෙන ඕනෑම දෙයක් මේ රූප හැටියට තමයි අපට විශේෂ වෙන්නේ. පුද්ගලයාට විශේෂ වෙන්නේ. ඒතර පුද්ගලයා ඒවා කවර හෝ ෆෝම්ස් හැටියට අර කිව්ව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැටියට කවර හෝ ෆෝම් එකක් හැටියට තමයි අපට මේ විශේෂ කරගන්නේ. එතකොට ඒක a person gives rise to decisions in the world. එතකොට පුද්ගලයා අර විනිශ්චයන්ට ලෝකයේ සම්බන්ධයෙන් ඇති කරගන්නා විනිශ්චයන්ට අදාළ කරගන්නේ අදාළ වෙන්නේ අර විදියට ලෝකයේ තියෙන දේවල් රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප context කියන්නේ. පොට්ටබ්බ කියන්නේ ස්පර්ශ නැත්නම් context කියන්නේ. ඒ ගන්න ඒවා මත තමයි අපි ආයෙ අර decisions ගන්න. අර විනිශ්චයන් කරන්නේ. එතකොට අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා, ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා, ලෝකයට විශේෂ වූ දේවල් වලට යෙදෙනවා කියන එකේ තේරුම අර විදිහට අර කිව්ව ඉන්ද්‍රියන් භාවිතා කරලා අර තියෙන ෆෝම්ස් රූප විවිධ වූ රූප අසුරු කරගෙන අපි අරමුණු හැටියට ගන්නා දේවල් අපි මනසෙන් විනිශ්චය කරලා ඒ විනිශ්චයන්ට අදාළව කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රකාශ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කැමැත්ත හෝ අකමැත්ත
සිද්ධ වෙලා ඒ අනුව ප්‍රියතාවය හෝ විරුද්ධවාදය කියන දෙක ක්‍රියාත්මක වෙලා ඒ අනුව මේ පැවැත්ම becoming එක භවය කියන එක. දැන් භවය කිව්වහම අපි විතර මතක් කරගන්න ඕනේ මරණයෙන් පස්සේ උපතක් ලබනවා කියන එක පමණක් නෙමෙයි භවය කියන්නේ. ඒකත් භවයක් තමයි. ඕනේ අපි හැම වෙලේම භවගාමී. ඒ කියන්නේ භවෙන් භවයට යමින් ඉන්නේ. පැවැත්මෙන් පැවැත්මට ඉවෙන්ට් එකෙන් ඉවෙන්ට් එකට යමින් ඉන්නේ. මේ ඉවෙන්ට් එක කියන එක තමයි වඩාත්ම ගැළපෙන වචනේ. මොකද හැම වෙලේම සංසිද්ධි ඉවෙන්ට් එකක් කියලා කියන්නේ. සංසිද්ධි වීමක් කියන අපි සරල වචනේ වීමක් කියයි. සංසිද්ධියක්. ඒ සංසිද්ධියට තමයි අපි හැම වෙලේම යන්නේ. එතකොට අපි නිතරම මේ සංසිද්ධියට ගමන් කරමින් තමයි අපේ මේ වර්ල්ඩ් ලෝක විෂය වූ ලෝකයට අදාළ වූ දේවල් එක්ක සැරිසරන්නේ. අපි ඩිසිෂන්ස් ගන්න, තීරණ ගන්න, විනිශ්චයන් ගන්න. ප්‍රිය අප්‍රියතාවයන් කැමැති අකමැති වීම අදාළ වෙන්නේ ලෝකය හා තියෙන ගනුදෙනුව සම්බන්ධතාවයේ පවත්වාගෙන යන්නේ මේ කියන මේ ගනුදෙනුව සම්බන්ධතාවයේ මේ ෆෝම්ස් සමග තියෙන ගනුදෙනුව ඇසුරු කරගෙන. එතකොට ඒක පදනම් කරගෙන තමයි anger, lies, perplexity, these qualities too when there exists that very pair. මේ කියන යුගලයන් මේ කියන දේවල් ඔක්කොම අපිට විශේෂ වෙන්නේ අදාළ වෙන්නේ අපි තුළ තරහක් ඇති වෙනවා නම් අපි එකිනෙක රැවටිලි ඇති කර ගන්නවා නම් එහෙම නැත්නම් අපි මොනවද අරක මේකයි මෙහෙමයි කියලා කිසියම් ආකාරයක විපිරිසර බවක් වික්ෂෝපයක් ඇති වෙනවා නම් ඒ වගේ ඒ තියෙන දේවල් මේ ඔක්කොම එක තියෙන පැවැත්ම ගනුදෙනුව සම්බන්ධතාවයේ දිගින් දිගට යන්නේ මේ කියන ස්වභාවයත් එක්ක මේ කියන යුගලයනුත් සමග. A person perplexed should train for the path of knowledge, for it's in having known that the contemplative has spoken of qualities dhammas. A person perplexed should train for the path knowledge. එතකොට යම් කිසි පුද්ගලයෙක් මේ විදිහට මේ ගමන් මඟ පිළිබඳව යුක්තිය කරා යන ගමන් මඟ පිළිබඳව පැවැත්ම සම්බන්ධයෙන් තියෙන මේ ගමනේදී ව්‍යාකූල භාවයට පත් වෙනවා නම් වික්ෂෝපයට පත් වෙනවා නම් a person perplexed should train for the path of knowledge. එතකොට මේ ව්‍යාකූලතාවයට පත්වෙච්ච තැනැත්තා මේ මඟ නිවැරදි කර ගැනීම සඳහා කිසියම් ආකාරයක හුරුවක් ලබන්නට ඕනේ. කිසියම් ආකාරයක හඳුනා ගැනීමක් එයා තුළ ඇති වෙන්නට ඕනේ. For it's in having known that the contemplative has spoken of qualities dhamma. එතකොට මේ කියන ස්වභාවයේ පිළිබඳව හඳුනාගෙන ඒ පිළිබඳව සාවධාන වීම තුළින් ඒ තැනැත්තා ධම්මේ තියෙන ගුණයන් නැත්නම් ධර්ම මාර්ගය කියන එක හඳුනා ගන්නට යොමු වෙන්නේ ඒ තියෙන ස්වභාවයන් හඳුනාගෙන. එතකොට යම් කිසි කෙනෙක් අර කිව්ව පසුබිම තුල ඉඳගෙන ඒ ව්‍යාකූලතාවය ඒ අවුල මැදින් තමන්ගේ මාර්ගය තීරණය කරගන්න මාර්ගය සකසා ගන්නට අදාළ දැනුම හඳුනාගෙන ඇති කරගෙන ධර්ම මාර්ගයේ ඔස්සේ ධර්මයේ ඔස්සේ ඒ තනත්තාගේ ගමන යන්න සිද්ධ වෙනවා.
Where is the cause of appealing and unappealing? When what isn't, do they not exist? And whatever is the meant by becoming and not becoming, tell me, what is their cause? සාතං අසාතං ච කුතෝ නිදානං කිස්මින් අසන්තේ න භවಂತಿ බෙහෙති විභවං භවංචාපි යමේත මත්තං ඒතම් මේ පබ්‍රූහි යතෝ නිදාන. ඉස්සෙල්ල එක කිව්වේ කෝදෝ මෝග වජ්ජංච කතං කතා චේතේපි ධම්මා ද්වේමේව සාන්තේ කතං කති ඥානපතාය සික්ඛේ ඤත්වා පෞත්වා සමනේන ධම්මා. කියන්නේ ක්‍රෝධය, බොරු කීම, සැකය, මේ ලෝභ ආදී මේ ධර්මයන් ඇති කල් දෙකම තියෙන කාලෙ තමයි පහළ වෙන්නේ. එතකොට ඒ පිළිබඳව පරීක්ෂා කරන පුද්ගලයා තමන්ගේ අවබෝධය ලැබීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ ධර්මය හඳුනා ගැනීම සඳහා යොමු වෙනවා. එතකොට ඒක තමයි අපි ඉස්සෙල්ලා කතා කළේ. ඊළඟට තමයි කියන්නේ සාතං අසාතංච කුතෝ නිදානා කිස්මින් අසන්තේන භවಂತಿ බේති විභවං භවංචාපි යමේත මත්තං ඒතේ මේ පබ්‍රූහි යතෝ නිදාන. එතකොට සැප වේදනාවයි දුක් වේදනාවයි කුමක් මුල් කරගෙනද ඇති වෙන්නේ? මේ වේදනා කවරක් නැති කල්ලිද නැති වෙන්නේ? ඒ වගේම ඒවායේ ඇතිවීමයි නැතිවීමයි කියන මේ කාරණේ සම්බන්ධයෙන් අදාළ වෙන හේතු සාධකය මට කියන්න කියලයි මේ කියන්නේ. Where is the cause of appealing and unappealing? When what isn't, do they not exist? එතකොට මේ සාතං අසාතං. එතකොට සැප වේදනාව හෝ දුක් වේදනාව, ප්‍රියවීම හෝ අප්‍රියවීම කියන එකට හේතුව මොකක්ද? When what isn't, do they not exist? එතකොට ඒක නැති වෙන්නේ කුමක් නැති කලේ? කියන්නේ කැමැති වීම හෝ අකමැති වීම, සැප හෝ දුක කියන මේ දෙකම නැති වෙන්නේ කුමක් නැති කල්ලිද? ඒකට හේතුනේ මේ හොයන්නේ කතා කරන්නේ. උතර සැප හෝ දුක කියන මේ දෙකම නැති වෙන්නේ කුමක් නැත්තන්ද? මොකක් නැති වුණාමද ඒ දෙක නැති වෙන්නේ? And whatever is meant by becoming and not becoming. එතකොට පැවැත්ම හා නොපැවැත්ම කියන එක සිද්ධ වෙන්නේ මොකක් සිද්ධ කරගෙනද? ඒවට හේතු වෙන්නේ මොකක්ද? එතකොට සාතං අසාතංච කුතෝ නිදානා කිස්මින් අසන්තේන භවಂತಿ බේති විභවං භවංචාපි යමේත මත්තං ඒතම් මේ පබ්‍රූහි යතෝ නිදාන. එතකොට මේ සැප වේදනාව කියන දෙක ඇති වෙන්න හේතු මොකක්ද? මොකක් නැති වුණොත්ද මේ සැප වේදනාව දුක් වේදනාව නැති වෙන්නේ? ඒවැය ඇතිවීම නැතිවීම කියන එකට හේතුව මොකක්ද කියලා මට කියන්නේ කියලයි මේ කියන්නේ. Contact is the cause of appealing and unappealing. When contact isn't, they do not exist. Along with what's meant by becoming and not becoming, I tell you, from here is their cause. එතකොට පස්ස නිදානං සාතං අසාතං පස්සේ අසන්තේ න භවಂತಿ බෙහෙති විභවං භවංචාපි යමේත මත්තං ඒතං තේ පබ්‍රූමිතෝ නිදාන. සැප වේදනාවයි දුක් වේදනාවයි දෙකම ස්පර්ශය මුල් කරගෙන තමයි ඇති වෙන්නේ. ඒ ස්පර්ශය, ඒ සැප වේදනා දුක් වේදනා කියන ඒවා සියල්ලම ස්පර්ශය නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඇතිවීම නැතිවීම කියන යම් මේ සිද්ධියක් තියෙනවා නම් මොකක් හරි ඒ යන කාරණය
හේතුව පස්ස ස්පර්ශය කියන එක තමයි හේතුව සාධකය වෙන්නේ. එතකොට පස්ස නිදාන. එතකොට දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපි ගත්තොත් ඇහැට රූපය ස්පර්ශ වීම කියන කන්ටැක්ට් ඇහැ තියෙනවා. ඇහි අපිට බාහිර ලෝකේ රූපය තියෙනවා. ඒ බාහිර ලෝකේ තියෙන රූපය ඇහි තියෙන ප්‍රසාද රූපයට. ප්‍රසාද රූපය කියන එකේ තේරුම ඇහැ තුළ ඒ රූපය ග්‍රහණය කරගන්න කේන්ද්‍රීය ස්ථානයේ කේන්ද්‍රීය බලය කේන්ද්‍රීය ශක්තිය කේන්ද්‍රීය හැකියාව කියන එක ප්‍රසාද රූප කියන එකේ තේරුම. දැන් අපි බාහිර තියෙන රූපය අපේ ඇහැ අස්සේ වැටෙනවානේ. දැන් අපි කෙනෙකුගේ ඇහැ අස්ස අපි නිකන් බැලුවොත් අර බාහිර ලෝකේ තියෙන රූප දැන් අපි ගහ පිටත ගහක් තියෙනවා. ඒ ගහේ රූපය ඇහැ අස්සේ තියෙනවා. අපිට නිකන් බැලුවොත් නිකන් තව කෙනෙක්ගේ ඇහැ බැලුවොත් අපිට බලන්න පුළුවන් අර පිට තියෙන රූපේ ඇහැ අස්සේ දැන් වැටලා තියෙනවා. ඒතර එන්නේ විදිහට බාහිර රූපය ඇහැ අස්සට ඇහි ලෙන්ස් එකක් අස්සට ගිහිලා තියෙනවා. ඒතර අන්නේ ග්‍රහණය කරගන්නා තැන ඒ ග්‍රහණය කර ගැනීම තමයි ප්‍රසාද රූපය කියලා අපි ගන්නේ. කනෙත් එහෙමයි හැම ඉන්ද්‍රියයන් හැම ඉන්ද්‍රියක් සම්බන්ධයෙන්ම එහෙම ඒ ප්‍රසාද රූප ලබා ගන්නා සංවිධානයක් අපේ ශරීරය ඇසුරු කරගෙන තියෙනවා. ඒතර ඒකට කියනවා අපි පස්ස කියලා. මේ පස්ස කියන එක නිකම්ම පස්ස ස්පර්ශේ කන්ටැක්ට් මොමනක් නෙමෙයි. අර අපි මදුපිණ්ඩික සූත්‍රයේදී අපි මීට කලින් කතා කරානේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. එතකොට ඇහැ පදනම් කරගෙන රූපය හේතු කරගෙන එතෙන්ට ඇහැ කියන එකත් සම්බන්ධ වුණා. එතකොට ඇසට රූපය වැටීම කියන එකේ මේ ක්‍රියාවලිය මෙතන සිද්ධ වෙද්දී මනසත් ඒකට සම්බන්ධ වෙනවා. ඒකට ඉන්ටර්ෆියර් වෙනවා මනසත්. ඒකට ඒ මම දෙන මනසට කියනවා අපි චක්කු විඥානය කියලා. එතකොට ඇහැ පදනම් කරගෙන රූපයත් සම්බන්ධ වෙලා ඇතිවෙන චක්කු විඥානය තින්නම් සංගති පස්සෝ. එතකොට මේ තුනේ එකතුවට තමයි පස්ස කියලා කියන්නේ. ඒතර ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන මේ තුනේ එකතුවට අපි කතා කරනවා කන්ටැක්ට් කියලා පස්ස කියලා. එතකොට මෙන්න මේ සම්බන්ධයේ මේ ගනුදෙනුව මේ තියෙන ක්‍රියාවලිය මත තමයි අපි ලෝකයේ තියෙන සියලු දේවල් අප වෙතට ග්‍රහණය කරගන්නේ අපිත් සමග සම්බන්ධතාවක් ඇති කරගන්නේ මේ කන්ටැක්ට් එකේ. The contact is the cause of appealing and unappealing. එතකොට අපි කැමති වීමට හෝ අකමැති වීමට සැප ලැබීමට හෝ දුක් ලැබීමට කියන මේ අපේ මනාපය හෝ නොමනාපය ඕනෑම එකක් ඇති වෙන්න හේතු වෙන්නේ contact ස්පර්ශය පස්ස. එතකොට පස්සපච්චය වේදනා යං වේදිතං සංජානාති ඔහොමනේ යන්නේ. එතකොට මේ ස්පර්ශය නැත්තම් එහෙම ඉන් එහාට අපේ කිසිම දෙයක් සම්බන්ධයක් නැහැ. දැන් මැරිච්ච මිනිස්සෙකුගේ මේ ඉන්ද්‍රියන් ටික භෞතික වශයෙන් තිබුණාට අර තියෙන ඉතුරු ටික සිද්ධ වෙන්නේ නැහැනේ. රූප ශබ්ද ගන්ධ රස ආහා චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන එන්නේ නැහැනේ. නැති නිසා ඒක ප්‍රොසෙස් එකක් හැටියට ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා කන්ටැක්ට් කියන එක පස්ස කියන එක ස්පර්ශය කියන එක පදනම් වෙලා තමයි පුද්ගලයාගේ ක්‍රියාවලිය විඥානමය ක්‍රියාවලියක් හැටියට පුද්ගලයා වෙනම ඉන්නවා බාහිර ලෝකේ වෙනම තියෙනවා මේ දෙක සම්බන්ධ කරගත්ත වූ විඥානමය ක්‍රියාවලියක් හැටියට ප්‍රොසෙස් එකක් ක්‍රියාවලියක් කියන්නේ මේ කන්ටැක්ට් එක පදනම් කරගෙන. ඒ නිසා කන්ටැක්ට් කිව්වහම නිකම්ම ගැටෙනවා කියන අර්ථයෙන් නෙමෙයි ස්පර්ශ වෙනවා කියන අර්ථයෙන් නෙමෙයි විඥානමය ස්පර්ශ වීමක් චක්කු විඥානය සෝත විඥානය ආදී විඥානවලත් ස්පර්ශයක් සම්බන්ධ වීමත් එක්ක තමයි අපි මේ contact කියන වචනේ භාවිතා කරන්නේ. ඒ නිසා contact is the cause of appealing and unappealing. එතකොට දැන් ඔය ධර්මයේ තියෙන මේ තැන්වල විස්තර වෙන්නේ තදපි පාච්චපච්චය. තදපි
පස්සපච්චය තදපි පස්සපච්චය තදපි පස්සපච්චය කියලා ඒකත් ස්පර්ශය හේතුයි මේකත් ස්පර්ශය හේතුයි මේකත් ස්පර්ශය හේතුයි. ඒ කියන්නේ ඕනෑම දෙයක් අපිට මේ ලෝකෙට විශේෂ වෙන්නේ අපි අපේ ලෝකයට විශේෂ වෙන්නේ කන්ටැක්ට් එක නිසා. ඒ නිසා ස්පර්ශය කියන එක කන්ටැක්ට් කියන එක අතිශය වැදගත් කාරණයක් අපේ මේ විඥානමය සංවිධානයේ ක්‍රියාවලිය කියන එක හඳුනා ගනිද්දී කන්ටැක්ට් කියන එක මූලික කාරණයක්. ඒ නිසා contact is the cause of appealing and unappealing. When contact isn't, they do not exist. එතකොට ඒ නිසා මේ ස්පර්ශය කියන එක නැත්නම් කැමැත්ත සැප දුක කියන එක ගැන කතා කරන්න හැකියාවක් නැහැ. ඒතර අපි සැපයි දුකයි කැමැති අකමැති ප්‍රියයි අප්‍රියයි කියලා මේ කතා කරන ඔක්කොටම හේතු සාධකයක් වෙන්නේ contact කියන එක. Along with what's meant by becoming and not becoming. එතකොට වීම නොවීම කියන එක පැවැත්ම නොපැවැත්ම කියන එකටත් අදාළ වෙන්නේ එතකොට contact කියන එක. ස්පර්ශය කියන එක. එතකොට ඒ නිසා ස්පර්ශය පදනම් කරගෙන තමයි මේ සියලු දේවල් කැමැති අකමැති වීම ප්‍රිය අප්‍රියතාවයන් පැවැත්ම නොපැවැත්ම කියන එක ඔක්කොම සිද්ධ වෙන්නේ I tell you from here is their cause. එතකොට ඒක තමයි මේ සිද්ධියට හේතුව බවට පත් වෙන්නේ. From here is their cause. Now, where is the cause of contact in the world? And from where have graspings, possessions, arisen? ඊළඟට අහනවා පස්සෝනු ලෝකස්මින් කුතෝ නිදානෝ පරිග්ගහා චාපි කුතෝ පහෝත්තා කිස්මින් අසන්තේන මමත්ත මත්ති කිස්මින් විභූතේන පුසන්ති පස්ස. ලෝකේ ස්පර්ශය මොකක් මූල කාරණා කරගෙනද පහළ වෙන්නේ? මේ කන්ටැක්ට් කියන එක මොකක් මූල කාරණය කරගෙනද ඇති වෙන්නේ? එතකොට ඒ අල්ලා ගැනීම කියන එක කොයි විදිහකටද පහළ වෙන්නේ? අල්ලා ගැනීම කියන එක සිද්ධ වෙන්නේ කොයි විදිහකට? එතකොට මොකක් නැති කල්ලිද මේ මම කියන තත්වය නැති වෙන්නේ? එතකොට කවර දෙයක් නැති වුණාමද මේ ස්පර්ශයක් කියන එක තවදුරටත් නොකරන තත්ත්වයට පත් වෙන්නේ? I tell you, from here is their cause. Now, where is the cause of contact in the world? එතකොට මේ ලෝකේ contact එකට ස්පර්ශයට හේතු වෙන්නේ මොකද්ද? And from where have graspings, possessions, arisen? එතකොට මේ contact වීම නිසානේ අල්ලා ගැනීම, ග්‍රහණය කර ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම අයිති කර ගැනීම සිද්ධ වෙන්නේ. මගේ කියලා මමත්වයේ අයිතිවාසිකමක් ගැන කතා කරන්නේ. ඒ අයිතිවාසිකම ගැන කතා කරන්නේ අල්ලා ගැනීම නිසා. අල්ලා ගැනීම ඇති වෙන්නේ contact එක නිසා. එතකොට දැන් මේ හේතු සාධක පිළිවෙලට දිගින් දිගට යනවා. එතකොට contact එක නිසා අල්ලා ගැනීම සිද්ධ වෙනවා. අල්ලා ගැනීම නිසා අයිතිය ප්‍රකාශ කිරීම මගේ කර ගැනීම කියන එක තියෙනවා. එතකොට when what isn't does there not exist mindness. එතකොට මොකක් නැති වුණාමද when what isn't does there not exist mindness. මම කියන එක මගේ කියන එක නැති වෙන්නේ මොකක් නැති වුණාමද? මොකක් නැත්තන්ද මම කියලා එකක් කියන්න බැරි වෙන්නේ. එතකොට දැන් අපිට මේ පිළිවෙල මේ පැහැදිලි වෙලා තියෙනවා. contact එක නිසා grasping එක ඇති වෙනවා. grasping එක නිසා possession එක ඇති වෙනවා. possession එක නිසා mindness එක ඇති වෙනවා. එතකොට
ඒ කියන්නේ මම මගේ කියලා අයිතිය ප්‍රකාශ කර ගැනීමක් මමත්වය ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන්නේ අයිතිය සම්බන්ධ කරගෙන. අයිතිය ඇති වෙන්නේ ග්‍රාස්පින් එක. අල්ලා ගැනීම නිසා. අල්ලා ගැනීම ඇති වෙන්නේ කන්ටැක්ට් එක නිසා. එතකොට මේ කන්ටැක්ට් එක පදනම් කරගෙන තමයි ග්‍රහණය කර ගැනීම අයිති කර ගැනීම හා ඒ තුලින් මමත්වයේ මගේ කර ගැනීම මම කියන කෙනෙක් ගැන කතා කරන්න පුළුවන්කම එන්නේ අයිතිවාසිකමක් කියා ගන්න පුළුවන්කම ඇති වෙන්නේ ඒ තුලින් කන්ටැක්ට් එක තමයි එතකොට එතන පදනම් කාරණය බවට පත් වෙන්නේ. When what has disappeared, do contacts not touch? Conditioned by name and form is contact. In longing to grasping, possessions have their cause. නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡානි දානානි පරිග්ගහානි ඉච්ඡාය සන්ත්‍යාන මමත්ත මත්ති රූපේ විභූතේ න පුසන්ති පස්ස. නාමයයි රූපයයි නිසා තමයි ස්පර්ශය ඇති වෙන්නේ. කන්ටැක්ට් කියලා අපි කතා කරන ස්පර්ශය ඇති වෙන්නේ නාමයයි රූපයයි නිසා. අල්ලා ගැනීම කියන එක සිද්ධ වෙන්නේ තමන් ඒකට කැමැත්තක් තියෙනවා නම්. එතකොට තෘෂ්ණාවක් හිතේ ඇති වෙන්නේ නැත්නම් අල්ලා ගැනීමක් ඇති වෙන්නේ නැහැ. අල්ලා ගැනීමක් ඇති නැත්නම් මමත්වයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ රූපය කියන එක ඕවර්කම් කරන්න පුළුවන් නම් ඉක්මවා යන්න පුළුවන් නම් ස්පර්ශයන් නැති වෙන්නේ නැහැ. ඒ ස්පර්ශය නිසා ඇති විය හැකි අනික් කරදර ටික අවුල් ටික ඇති වෙන්නේ නැහැ. When what has disappeared, do contact not touch? When what has disappeared, do contacts not touch? එතකොට මොකක් නැති වුණාමද contact එක not touch මේ ග්‍රහණය කර ගැනීම අල්ලා ගැනීම ස්පර්ශය නැති වෙන්නේ මොකක් නැති කරගත්ද? Conditioned by name and form is contact. එතකොට නාමය හා රූපය කියන එක මත තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. එතකොට නාමය රූපය කියන එක බාහිර ලෝකයේ තියෙන එකක්. ඒ බාහිර ලෝකයේ තියෙන එකට අපි ළඟ තියෙන විඥානය තුල තියෙන නාමය භාවිතා කරලා නාමකරණයක් කරනවා. වෙන විදිහට කිව්වොත් වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් ටික අපි ඒකට ළඟ තියාගෙන අපි දෙන්නේ. ඒතර ෆෝම් එක තියෙනවා බාහිර ලෝකේ. ඒ ෆෝම් එකත් එක්ක අපේ ඉන්ද්‍රියන් ස්පර්ශ වෙනවා. ඉන්ද්‍රියන් ස්පර්ශ වීම වෙනකොට අපි ඒකට නාමයකුත් දෙනවා. වේදනාවක් සංඥාවක් සංකාරයක් හැටියට ග්‍රහණය කර ගැනීමත් සිද්ධ වෙනවා. ඒතර ඒ ටික කන්ඩිෂන් වෙන්නේ මේ නාම රූප කියන දෙකේ එකතුවෙන් සම්බන්ධතාවයෙන් තමයි මේ කියන ගමන ඉස්සරහට යන්නේ. එතකොට ඒ අනුව රූපයක් නැත්තම් අපි ඉන්ද්‍රියන් පංචකේ නැත්නම් අපිට බාහිර ලෝකේ අදාළ වෙන්නේ නැහැ. ඒවා අදාළ වෙන්නේ ඉන්ද්‍රිය පංචකයේ තියෙන නිසා, ඒක තියෙන නිසා විඥානයක් තියෙන නිසා සජීවී සත්වයක් නිසා විඥානයේ තෙන්ට එකතු වෙනවා. ඒ නිසා කන්ටැක්ට් එක ඇති වෙනවා. ඒ කන්ටැක්ට් එක නිසා ග්‍රාස්පින් අල්ලා ගැනීම ඇති වෙනවා. ඒ අල්ලා ගැනීම නිසා අයිතිය ප්‍රකාශ වෙනවා. ඒ අයිතිය ප්‍රකාශ වීම නිසා මගේ පැවැත්ම මම කියන කෙනා ඉන්නවා. මම කියන කෙනාගේ පැවැත්ම තියෙනවා. මම කියන කෙනාගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන එක ප්‍රකාශයටපත් වෙනවා. එතකොට when what has disappeared, do contacts not touch? Conditioned by name and form is contact.
In longing to grasping, possessions have their cause. When longing isn't, mindness doesn't exist. එතකොට longing එක නැත්නම් mind එක කියන්නේ තෘෂ්ණාව අල්ලා ගැනීමට තියෙන ඕනෑකම නැත්නම් මා තුළ mindness එකක් නැත්නම් මමත්වයක් මගේ කර ගැනීමක් මම කියන කෙනෙක් පිළිබඳව කතාවක් එතන මතුවෙන්නේ නැහැ. When forms have disappeared, contacts do not touch. කතං සමේතස්ස විභෝති රූපං සුඛං දුක්ඛං චාපි කතං විභෝති ඒතම් මේ ප්‍රබ්රුයි යතා විභෝති තං ජානි යාමාති මේ මනෝ කවර විදිහකට ඉන්න කෙනෙකුටද මේ රූපය කියන එක අදාළ නොවෙන්නේ. එතකොට සැප හෝ දුක කියන එක අදාළ නොවෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ රූපය කියන එක සැප හෝ දුක හෝ වශයෙන් නොවෙනවා නම් ඒක වෙන්නේ කොහොමද? When forms have disappeared, contact doesn't touch. එතකොට මේ ෆෝම් එක රූපේ කියන එක ඩිසැපියර් වුණොත් එහෙම ඒක නැති වෙලා ගියොත් අදාළ නොවුනොත් තවදුරටත් පවතින්නේ නැත්නම් ෆෝම් කියන එක රූපේ කියන එක ෆෝම් කියවා නිතරම මම මතක් කරන්නේ අර රූපේ ඇහැට පේන රූපේ පවණක් නෙමෙයි ශබ්දය කනට ඇහෙන දේවල් ගන්ධය ඔය විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඕනෙම එකක්. ඒතකොට ඒ කවර හෝ ආකාරයක ෆෝම් එකක් නැත්නම් එතන නැත්නම් ඒක කන්ටැක්ට් එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ. For one how arriving this form disappear. For one how arriving this form disappear. How do pleasure and pain disappear? Tell me this. My heart is set of knowing how they disappear. එතකොට මට ලොකු ඕනකමක් තියෙනවා ඒක දැනගන්න කොහොමද මේක නැති වෙන්නේ කියන එක දැනගන්න ඕනකමක් තියෙනවා. එතකොට කොයි විදිහටද මේක නැති වෙන්න පුළුවන් කියන එක. For one who arriving this form disappear. කුමක් ඇති වුණ කල්ලිද කොහොමද මේ ෆෝම් එක රූපය කියන එක මට අදාළ වෙන්නේ. දැන් ෆෝම් එක තියෙනවනේ ලෝකේ කොහොමද රූප ශබ්ද ගන්ධ රස කියන ඒවා මේවා ලෝකේ තියෙන දේවල්නේ ලෝකෙට අදාළ විශේෂ වූ දේවල්නේ. ඒතර ඒ විශේෂ වූ දේවල් තවදුරටත් කොහොමද නැති වෙන්නේ? How do pleasure and pain disappear? ඒතර සැප දුක කියන එක මේ කැමැත්ත අකමැත්ත සැප දුක කියන එක නැති වෙන්නේ කොහොමද? මේක මට කියන්න. My heart is set of knowing how they disappear. මට බලවත් ඕනකමක් ආසාවක් තියෙනවා මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක දැනගන්න කියලයි මේ කියන්නේ. One not percipient of perceptions, not percipient of aberrant perceptions, not unpercipient, no percipient of what's disappeared. For one thus arriving form disappears. For objectification classifications have their cause in perception. දැන් මේ කියන එක තේරුම් ගන්න අපි ටිකක් සැලකිල්ලේ මේක දිහා බලන්න ඕනේ. බොහොම සාවධානව න සංඤ සංඤීන විසඤ්ඤ සංඤී නෝපි අසංඤීන විභූත සංඤී
एवं समेतස්ස විභෝති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා රූපේ නොවන රූපේ රූපේ නොවන තනත්තා ප්‍රකෘති සංඥා ඇත්තෙක්ද නොවේ විකෘති සංඥා ඇත්තෙක්ද නොවේ තවද සංඥා ඇත්තෙක්ද නොවේ අරූප ධානලාභියෙක්ද නොවේ මෙසේ අරූප මාර්ගයට පිළිපන්න උට රූපේ නොවන්නේ යම් හේකින් තෘෂ්ණාමාන දෘෂ්ටි ප්‍රමාදයෝ රූප සංඥා මුල් කොට ඇත්තා. එතකොට දැන් මේක හිමින් සැරේ හොඳට තේරුම් ගන්න ඕන එකක්. මම ඉංග්‍රීසි ගායසරයක් කියලා කියන්නම්. One not percipient of perceptions, not percipient of aberrant perceptions, not unpercipient, no percipient of what disappeared, for one thus arriving from disappears, for objectification, classifications have their cause of perception. දැන් අපි මෙතෙන්දී මෙන්න මේ විදිහට මේක දකීමු හඳුනා ගනිමු. දැන් perception කියලා කියන්නේ සංඥාවනේ. perception කියලා කියන්නේ සංඥාව. එතකොට percipient කියලා කියන්නේ ඒ සංඥාව ගන්න එක්කෙනා. percipient කියලා කියන්නේ සංඥාව ගන්න එක්කෙනා. One not percipient of perception, not percipient of aberrant perception, not unpercipient, no percipient of what's disappeared. එතකොට දැන් perception සංඥාවන් තමයි අපි හැම විටම ගන්නෙ. ඇහැට, නාසයට, දිවට, කයට, මනසට මේ ඕනෑම එකකට අපි සංඥාවන් ගන්නවා, perceptions ගන්නවා. සංඥා හැටියට තමයි මේ ලෝකෙ තියෙන දේවල් ගන්නෙ. ඒතර ඒවා අපි බාර ගන්නකොට අපි සංඤී වෙනවා. අපි ඒවා ලබා ගන්න කෙනා බවට පත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ perceptions ගන්නවන percipient of perceptions. එතකොට percipient of perception කියලා කියන්නේ මේ කාම ලෝකේ එහෙම නැත්නම් මේ තියෙන භව්‍ය ලෝකේ මේ ලෝකයට විශේෂ වූ ලෝකේ තියෙන දේවල් අපි ග්‍රහණය කරගන්නවා. එතකොට මේ ගන්න දේවල් හැම විටම රාග, ද්වේෂ, මෝහ කියන ඒවායින් තමයි මිශ්‍ර වෙලා තියෙන්නේ, සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒවට ඒව බල ගන්නවන්නේ, ඒව මෙහෙවන්නේ රාග, ද්වේෂ, මෝහ වලින්. ඒ නිසා කිසිම සංඥාවක් අපි නිවැරදිව ගන්නෙ නැහැ. ඕනෑම සංඥාවක් අපි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහෙන් හා මනසින් අපි මේ ගන්න සෑම perception එකක්ම අපි ගන්නේ රාග, ද්වේෂ වලට හසු වෙලා. රාග, ද්වේෂ, මෝහ වලින් මෙහෙवला තමයි ගන්න. ඒ නිසා ඒ ගන්න සංඥාවේ නිවැරදි ස්වરૂපය අපිට එන්නේ නැහැ. හරි ස්වરૂපයෙන් නෙමෙයි පේන්නේ. අපි ඒකට විවිධ වූ අර්ථකථන සපයලා විවිධ වූ පාඩ වර්ග, විවිධ වූ හඳුනා ගැනීම, විවිධ වූ සංඥාවන් සම්බන්ධ කරලා තමයි අපි ඒක ගන්නෙ. එතකොට ඒ නිසා ඒවා නිවැරදි ස්වરૂපයෙන් හරිම ස්වરૂපයෙන් කවදාවත් අපිට ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒවට කියනවා විකෘති සංඥාවන් කියලා. ඒ විකෘති සංඥාවන් තමයි අපි නිතරම ගන්න අප තුළට ගන්න. ඒ නිසා සෑම කෙනෙක්ම බාහිර ලෝකයෙන් ගන්නා වූ සෑම සංඥාවක්ම විකෘතියක් හැටියට. ඒ කියන්නේ යථා ස්වභාවයෙන්ම නෙමෙයි, තියෙන හැටියෙන්ම නෙමෙයි අපි ඒක ගන්නෙ. අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි රැයට අහස දේ බැලුවාම අහසේ තියෙන ඔක්කොම තාරකා ටික එක ප්‍රමාණයකට එක
තලයක තියෙනවා වගේ තමයි අපිට අහස බැලුවාම පේන්නේ. නමුත් මේ සෑම ග්‍රහ වස්තුවක්ම තාරකාවක්ම ඔය බබලන ඔක්කොම ස්ටාර්ස් ඒ කියන ඒවා ආලෝක වර්ෂ 100,000 ගාණක් එකිනෙකට ඈතින් තමයි තියෙන්නේ. එහෙත් අහස දෙහි බැලුවාම අපිට පේන්නේ එකම තලයක මේ තරු ටික ඔක්කොම තියෙනවා වගේ තමයි පේන්නේ. එකිනෙකින් එකිනෙකට තියෙන දුර ප්‍රමාණයක් ගැන අපිට කිසිසේත්ම හිතා ගන්න හැකියාවක් නැහැ. එතකොට අහස කියන්නේ සම්පූර්ණයෙන්ම මායාවක්. ඒ කියන්නේ අහසේ තියෙන කිසිම තරුවක් අර තරුවේ මේ තරුව කොච්චර එහායින්ද තියෙන්නේ මෙහායින්ද තියෙන්නේ කියලා අපි කිසි කෙනෙකුට හිතා ගන්න හැකියාවක් නැහැ. නිසා සම්පූර්ණයෙන්ම අහස බැලුවා රාත්‍රියකට අහස බැලුවාම සම්පූර්ණයෙන්ම මායාකාරී අහසක් තමයි තියෙන්නේ. ඔය විදිහට දැන් අපි වීදුරුවකට පැන්සලක් දැම්මොත් එහෙම මේ පැන්සල එක්තරා තැනකදී කැඩිලා වගේ පේනවා. වතුර නැති හරියයි කියන තැනදී මේ පැන්සල කැඩිලා වගේ පේනවා. නමුත් පැන්සල එහෙමම තියෙනවා. නමුත් මේ වතුර තුලදී සාමාන්‍ය අවකාශය තුලදී තියෙන දේවල් දෙක ඇහැ ග්‍රහණය කරගන්න ආකාරය අනුව පැන්සල එක්තරා තැනකදී කැඩිලා වගේ පේනවා. මේ සරල උදාහරණයක් දෙයක් කිව්වේ. ওই විදිහට මේ සාමාන්‍ය ලෝකයේ අපිට පේන දේවල් ඇහැ විසිනුත් ඒවා මායාකාරී විදිහට ගන්න යථා ස්වරූපයෙන් ඇහැට ගන්නත් බෑ. මේ භෞතික ඇහැට ගන්නත් බෑ. අනික් පැත්තෙන් අපේ කැමැත්ත කියන එක රාගය ග්‍රීඩ් එහෙම නැත්නම් කැමැත්ත ආසාව ලැබියාව කියන එක පදනම් කරගෙන අපි ඒක දෙහි බලන නිසා එහෙම ඒක ගන්නත් බෑ. එහෙම නැත්නම් අපි මේකට ද්වේෂය නොමනාපේ තරහව කියන එක සම්බන්ධ කරලා ඒ දේවල් ගන්නකොටත් අපිට කැමැති අකමැති හැටියට ඒ දේවල් වෙනස් වෙනවා. ඒ අනුව අපිට හරියට ගන්නත් බෑ. අපිට ඒ දේවල් හඳුනා ගන්න තියෙන අවබෝධයේ හඳුනා ගැනීමේ ශක්තිය මදිවීම නිසා මෝහය බලවත් වීම නිසා අපි ඒවයේ හරි ස්වરૂපේ යථා ස්වરૂපේ අපිට දැක ගන්නත් බෑ. එතකොට මේ නිසා ඇහැ කියන භෞතික වස්තුවේ තියෙන දුර්වලභාවයත් එහි තියෙන පිහිටා සිටීමේ ස්වභාවයත් කියන එක රාගය, ද්වේෂය, මෝහය කියන මේ ගුණාංග මේ තියෙන ස්වභාවයනුත් මත අපිට මේ perception එක මේ සංඥාව හරි ස්වરૂපයෙන් නියම ස්වરૂපයෙන් කවදාවත් ලබා ගන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අපි මේවට නිත්‍ය සංඥාව, සුභ සංඥාව, ස්ථිරයි කියන මේ සංඥාව ඔය විදිහේ විවිධ වූ සංඥාවනුත් තව මේකට එකතු වෙනවා. අර ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන සංඥාවන් 10ක අපි ඒකේ දැන් අනිත්‍ය සංඥා, සුභ සංඥා, ආදීන සංඥා කියවම ඒවයි විරුද්ධ පැත්ත තියෙන්නේ. ඒ විරුද්ධ පැත්තට අදාළ වූ සංඥාවන් 10කුත් එතන තියෙනවා. ඒතර මේව බැලුවාම මේ කිසිදු සංඥාවක් අපිට නිවැරදි ආකාරයෙන් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒවට කියනවා විකෘති සංඥාවන් කියලා. ඒ විකෘති සංඥාවන් ලබන පුද්ගලයාට කියනවා පොහුදුන් පුද්ගලයා කියලා. ප්‍රත්‍යඥ පුද්ගලයා කියලා. එතකොට ප්‍රත්‍යඥ පුද්ගලයෙක් ලබන සංඥාවන් සියල්ලම විකෘති සංඥාවන් වෙනවා. ඒ අනුව විකෘති පොහුදුන් පුද්ගලයා විකෘති සංඥී කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා එයා ගන්නා සංඥාවන් සියල්ලම වැරදි සාගත සාවද්‍ය සංඥාවන් බවට පත් වෙනවා. ඒ කියන්නේ කිසිම පුහුදුන් පුද්ගලයෙක් කිසිම සංඥාවක නිවැරදි ස්වરૂපය ග්‍රහණය කරගන්නේ නැහැ කියන එක තව විදිහකට කිව්වොත් එහෙම. එතකොට ඊළඟට යම් කිසි කෙනෙක් ඒ ස්වභාවයෙන් මිදිලා ඒ කාම ලෝකේ නැත්නම් පුහුදුන් පුද්ගලයෙක් හැටියට ලෝකේ ග්‍රහණය කරගන්නා ස්වභාවයෙන් මිදිලා යම් කිසි කෙනෙක් රූප ලෝකයේ හැටියට යම් කිසි කෙනෙක් මේ ලෝකේ දකිනකොට ඒ කියන්නේ යම් වෙන විදිහකින් ධ්‍යාන වැඩිම තුලින් ධ්‍යාන වඩද්දී ඒ පුද්ගලයා අර ලෝකයේ තියෙන මායාකාරී ස්වභාවයෙන් මිදිලා
යම් ආකාරයක ඒ සංඥාව පිරිසිදු කර ගැනීමේ ස්වභාවයකින් අර අරමුණ දෙස අර තියෙන සංඥාව දෙස දකිනවා. එසේ දැකීමේදී ඇති කරගන්න ස්වභාවය ඒ තැනත්තා යම් කිසි ආකාරයක දියුණු තත්වයකින් ලබනවා. එතකොට අපි ඒකට කියනවා aberrant percipient කියලා. Not percipient of aberrant perceptions. එතකොට මේ percipient aberrant perceptions තමයි ගන්න. ඒ කියන්නේ කිසියම් ආකාරයක අර කිව්ව මායාකාරී ලෝකයට හසු වෙච්ච එකක් නෙමෙයි, ඊට වඩා නිවැරදි කරගත්ත perception එකක් තමයි ගන්න. එතකොට ඒක අපි ඒක හඳුන්වනවා aberrant perception එකක් කියලා. එනතම් විභූත සංඥාවක් හැටියට. එතකොට ඒවං සමේතස්ස විභූති රූපං. එතකොට මේ ගාථාවේ තියෙන මෙහෙමනේ න සංඤ සංඤී න විසංඤ සංඤී නෝපි අසංඤී න විභූත සංඤී. එතකොට මේක විභූත සංඤී වෙන්නේ යම් කිසිවක් අර ධ්‍යාන වැඩිම තුලින් ඒ තියෙන perception එකේ ඒ ගන්න සංඥාවේ නිවැරදි කර ගැනීමක් කරගන්නවා නම් යම් කිසි ආකාරයක වැඩිවීමකට ලක් කරගන්නවා නම් අන්න එතෙන්දී ඒ తත්වය විභූත සංඤී බවට පත් වෙනවා. aberrant perception එකක් තමයි එයා එතෙන්දී ගන්න. එතකොට ඊළඟ මේ තත්වය තමයි යම් කිසි perception එකක් නැති ඒ සංඥාව නැති ස්වභාවයකට ගත්තොත් percipient of what is disappeared. එතකොට මේ ගත්ත perceptions යම් කිසි අවස්ථාවකදී ඒවායේ තියෙන සාවද්‍ය භවෙන් අයින් වෙලා ඒ සංඥාව අපි අයින් කරලා ගත්තොත් එහෙම ඒ කියන්නේ ඒ සංඥාවේ තියෙන දෝෂය අපි අයින් කළොත් එහෙම ඒක disappear කරගත්තොත් එහෙම no percipient of what's disappeared. එතකොට එයා අර perception එක අයින් වෙලා තියෙනවා. අයින් කරගෙන එයා ඒකට ආදේශ කරගන්නවා නිවැරදි භාවය. ඒ කියන්නේ වෙන ආකාරයෙන් ගත්තොත් හිස් බව, ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤායතනේ කියන්නේ මේ ආයතන කියන එකේ තේරුම මේ සංඥාවට දීලා තිබිච්ච සාවද්‍ය අර්ථකථනයේ සාවද්‍ය විනිශ්චය සාවද්‍ය හඳුනා ගැනීම අයින් කරලා යම් වස්තුවක් පිළිබඳව යම් සංඥාවක් පිළිබඳව ඇති කරගත්ත හැකි නිවැරදි හඳුනා ගැනීම ඒක ආදේශ කරනවා. ආදේශ කිරීමක් තමයි ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥානාස සංඥායතනේ කියන්නේ. එහෙම ගත්තොත් එහෙම අන්න ඒක එක්තරා විදිහක ප්‍රකෘති සංඥාවක් හැටියට සලකනවා. එතකොට එයා එතකොට මේ not percipient කෙනෙක්. ඒ කියන්නේ එයා සංඥාවන් ගන්නෙ නැහැ එතකොට. එතකොට එතෙන්දී එයා ඒ සංඥාවන් වැරදි විදිහට ගන්නෙ නැහැ. සංඥාවන් වෙනුවට නිවැරදි තත්වයක් ආදේශ කරලා තියෙනවා. එහෙම සංඥා තිබුණාට ලෝකෙ එහෙම සංඥාවක් දෙය දකින්න බෑ. එතන තියෙන හිස් බවක් කියන එක, ආකාශය කියන එක. ඒ වගේම ඒ සංඥාව දකින්නේ සංඥාවක් ගන්නේ විඥානය හරහායි. එතකොට ඒ නිසා සංඥාවේ වටිනාකමක් නැහැ, විඥානයේ පමණයි. විඥානයනුයි මේවා හඳුනාගන්නේ. ඒ නිසා වටිනාකම තියෙන්නේ විඥානයේ පමණයි කියලා සලකන එක විඥානචායතනය.
එතකොට ඒ ආකාශයේ හිස් නැත්නම් හිස් භවෙත් විඥානයේ අර්ථයක් නැහැ. මෙතන තියෙන්නේ හිස් බව පමණයි කියන එක. එහෙම නැත්නම් නැති ස්වභාවයක් කියන එක. එහෙම නැත්නම් එහෙම එකක් ගැන අපිට ගන්න බෑ කියන එක. කියන ස්වභාවයක තියෙනවා. එතකොට ඒ නිසා කිසිම දෙයක් ගන්න බැරි සංඥාවක් හැටියට යමක් ගන්නත් බැරි නොගන්නත් බැරි ස්වභාවයකට පත් වෙනවා කියන ඒව සංඥා නා සංඥායතන. එතකොට එහෙම ගන්නා එක තමයි අපිට කිසියම් ආකාරයකින් ප්‍රකෘති සංඥාවක් හැටියට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අරුණාම මේ form disappears කමක් ඇති වෙනවා. form disappears වෙනවා නම් ඒ කියන්නේ form එක සම්පූර්ණයෙන්ම disappear වෙනවා නම් form එක කියන්නේ සංඥාවනේ රූපේනේ. ඒක සම්පූර්ණයෙන්ම disappear වෙනවා නම් එතෙන්දී ඒක ඇති වෙන්නේ cessations of perception and feeling කියන සංඥා වේදිත නිරෝධය. සංඥා වේදිත නිරෝධයේදී පමණයි සම්පූර්ණයෙන්ම මේ කියන දේවල් සංඥා හා සියලු විඳින දේවල් සියලු වේදිතයන් දුර වෙන අවස්ථාව බවට පත් වෙනවා. එතකොට ඒක එක්තරා විදිහක අසඤ්ඤ තත්වයක්. එතකොට ඒක අන්පර්සිපියන්ට් එකක් වෙනවා. ඒ කියන්නේ අසඤ්ඤී තත්වයක්, නොලබන තත්වයක්. එතකොට මේ කියන ස්වභාවය. එතකොට දැන් අපි කතා කළා perception කියන්නේ මොකක්ද කියලා සංඥාව, perception කියන සංඥාව ගන්න එක්කේන. එතකොට අපි බාහිර ලෝකයේ තියෙන සංඥාවන් අපි ඉන්ද්‍රියන් භාවිතා කරලා ගත්තොත් ඒ ගන්නේ සාවද්‍ය වැරදි සහගත සංඥාවන්. ඒ නිසා ඒවා විකෘති සංඥාවන් වෙනවා. ඒ විකෘති සංඥාවන් අපි සුද්ධ කරලා එහෙම නැත්නම් ධ්‍යාන වඩලා ධ්‍යාන මාර්ගයේ ගමන් කළොත් එහෙම ඒක විභූත සංඥාවක් වෙනවා. aberrant perception එකක් බවට පත් වෙනවා. අපි ඊට පස්සේ ඒවා disappear කරලා අපි මේ බඳු සංඥාවන් ගැනීමේ තේරුමක් නැහැ කියන එක හඳුනාගෙන ඒකට අපි ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන කියන මේ මානසික හඳුනා ගැනීම අපි දුන්නොත් එහෙම ඒක එක්තරා විදිහක ප්‍රകൃතියක් අපිට හඳුනන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මානසපත් වෙන්න පුළුවන් cessation of perception and feeling කියන සංඥා වේදිත නිරෝධ සමාපත්තියටපත් වෙන්න පුළුවන්. ඒතර සංඥාවන් හා වේදිතයන් සියල්ල ගන්නෙ නැති එක්තරා විදිහක ස්වභාවයක් තත්වයක් කියන එක. එතකොට මේ විදිහට මේ ඔක්කොගෙම හැබැයි අපි සංඥාවන් පිළිබඳව යම් ගනුදෙනුවක් පවත්වනවා. මේ කොයි ක්‍රමෙන් හරි විකෘති හැටියට හරි ප්‍රകൃතිය හැටියට විභූති හැටියට හරි ඒ කියන්නේ percipient of perception හරි aberrant perceptions හරි unpercipient විදිහට හරි disappear වීමක් හැටියට percipient of what is disappeared කියලා මේ හතර ආකාරයෙන්ම අපි කරන්නේ යම් පුද්ගලයෙක් කරන්නේ මේ සංඥාවන් සමග තියෙන ගනුදෙනුවක් කොහොම වුණා කොහොම කළත් ඒවා වටිනා තත්වයන් වෙන්න පුළුවන්. දැන් විකෘතියක අපි වටිනා කියලා සලකන්නේ නැහැ. විකෘතියනේ අපි ඉන්නේ ජනභාවයේදී ඉන්නේ විකෘතියේදීනේ. ඒක අපි වටිනා හැටියට සලකන්නේ නැහැ. නමුත් ධ්‍යාන වැඩිීමේදී ඒ not percipient of perceptions. එතකොට ඒ විකෘතිය ස්වභාවයේදී percipient of perception කියන ස්වභාවයේ විකෘති ස්වභාවයක්. ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ වලින් වැහිච්ච අපි අර මායාකාරී විදියට ගන්නා එක තත්වයක් ඒක. නමුත් ඊළඟට ඇති වෙන තත්වයන් percipient of aberrant perception කිව්වහම විභූති තත්වයක්. ඒ කියන්නේ අපි දියුණු කරපු මනසක තියෙන ධ්‍යාන වලින් වඩන තත්වයක් ඒක. එතකොට ඒක ඉක්මවා ගිහිල්ලා unpercipient වුණාම අපි අරව ගන්නේ නැති ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඊට පස්සේ මේ percipient මේ perception නොගන්නා තත්වයකට disappear වෙන තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම සංඥා වේදිත නිරෝධ සමාපත්තියකට පත් වීමක්. එතෙන්දි සංඥා ගන්නෙ නැහැ තමයි. ගන්න නැති වුණාට ඒක తాවකාලිකයිනේ.
එයා ඒ සමාධිය මිදුණට පස්සේ ආයසරයක් ගන්න වෙනවනේ යාට. දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියටපත් වෙන එක්කෙනා ඒ සමාධිය මිදුණට පස්සේ ආයසරයක් අවදි වුණාට පස්සේ ඒක ගන්නවනේ. එතකොට ඒ නිසා මේ අවස්ථා හැම එකේදීම මේ සංඥාවන් පිළිබඳව ගනුදෙනුවක් තියෙනවා අදාළ පුද්ගලයා සමග. ඒ නිසා ගනුදෙනුවක් සංඥා සමග ගනුදෙනුවක් සහිත පුද්ගලයෙක් හැටියට තමයි මේ හැම අවස්ථාවකදීම ඉන්නේ මේ අය. එතකොට ඒ නිසා ඒ පුහුදු කෙනෙක් හැටියට හා කල්යාණ පුතග්ජනෙක් හැටියට කියන අපි ස්වභාවයෙන් අපිට කතා කරන්න පුළුවන් ඊළඟ තත්වයන්. ඒ කියන්නේ අර තියෙන ස්වභාවයන් తాවකාලිකව අයින් කරන ඒවයින් මිදිලා ඉහළට යන කෙනෙක් හැටියට ඒ දේවල් ග්‍රහණය කර ගැනීමක් හඳුනා ගැනීමක් සිද්ධ වීමක් තමයි මෙතෙන්දි වෙන්නේ. නමුත් එයින් එහා ගිහිල්ලා මොකද්ද සිද්ධ වෙන්න ඕනදී ඒ පුද්ගල මනස තුළ for objectification classifications have their cause of in perception. එතකොට මේ යෝගාවචරයාට හෝ මේ පුද්ගලයාට සිද්ධ වෙන්න ඕන දේ තමයි එයාගේ objectification and classifications ඉවත් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රපංච සංඥා සංකා. ඒකට කියනවා ප්‍රපංච සංඥා සංකා කියලා. objectification classifications කියලා. ඒ කියන්නේ එවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පපංච සංකා. එතකොට මේ සංඥාවන් වලට හේතු වෙන මේ සියලුම සංඥාවන් මනසකට ලබා දෙන්නා වූ පපංච සංඥාවන් තමයි ඒයින් අයින් වෙන්නට ඕන. එතකොට ප්‍රපංච සංඥා තමයි මේකට මුල් වෙලා තියෙන්නේ. ඒකට යම් කිසි මනසක ප්‍රපංච සංඥා තියෙන තාක්කල් මේ කලින් කතා කරපු ඔක්කොම දේවල් වලට අදාළ විෂයන් සැපේනවා. අදාළ මාර්ගයේ සැපේනවා. එතකොට අපි දැන් බලන්න ඕනේ ප්‍රපංච සංඥා කියලා කියන්නේ මොනවද කියලා. ප්‍රපංච කියලා කියන්නේ යම් කිසි අරමුණක්, යම් කිසි දෙයක්, යම් කිසි ඔබ්ජෙක්ට් එකක් අපිට විශේෂ වුණාම ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට මොකටද හරි විශේෂ වුණා කියමුකෝ. ඒ විශේෂ වුණාම ඒ විශේෂ වෙච්ච රූපයට එක රූපයක් ෆෝම් එකක් රූපයක් තියෙනවා. ඒ රූපයට අපි දෙනවා නේම් එකක්, නාමයක් දෙනවා. නාමයක් දෙනවා කොහොම නම් කිරීම දැන් කෝපය නම් කෝපය කියලා. කෝපය කියන එකේ රූපේ තියෙනවා. ඒකට කෝපය කියලා අපි එකක් දෙනවා. ඔය එක දෙනකොටම ඒක අපේ කන්ටැක්ට් වෙලා තියෙනවා. පස්ස කන්ටැක්ට් වුණා, පස්ස කියන එක ඇති වුණා. ඒ අනුවම අපි මේකට ප්‍රිය අප්‍රිය මේක තියෙනවා, මේක අපිට කාලයක් තියාගන්න පුළුවන් එකක්. ඒක පාටද සුදු පාටට මම කැමතියි. ඒ වගේ මේක ප්‍රයෝජනයි. ඒක අඬුවක් තියෙන නිසා මට අල්ලන්න පුළුවන්. මම කැමතියි ඒකට ඒ විදිහට කියලා. ඔහොම විවිධ වූ සංඥාවන් මේකට එකතු කරනවා. එතකොට ඒ එකතු කරපු ඒවා ඔක්කොම එකතු කරද්දී මේ දකපු රූපය මගේ සමස්ත වාජන නැත්නම් කෝප්පම කියමුකෝ. වීදුරු කෝප්ප මම බීම සඳහා පාවිච්චි කරන සියලුම දේවල් ගොඩේ අලුත් එකක් වශයෙන් තමයි මේ කෝප්පය මම දැන් බාරගන්නේ. එතකොට ඒකට කියනවා අපි මේ දැකපු අලුතෙන් දැකපු රූපයට අපි ඒ ගත්ත එක අර සියලු කෝප්පවලත් එක්ක එකතු එකක් හැටියට අපි ගත්තාම ඒකට කියනවා අපි ප්‍රපංච කරනවා කියලා. ඒ අලුතෙන් දැකපු කෝප්පය ඒ කලින් මම නිකම්ම කෝප්පයක් හැටියට දැක්කේ. ඒ දැකපු කෝප්පය මම මෙතෙක් දැකපු සියලුම කෝප්පත් එක්ක සම්බන්ධ කරනවා, එකතු කරනවා. ඒ ගුණාත්මක ස්වභාවයන් සහිත උපකරණයක් හැටියට තමයි මේ අලුත් කෝප්පේ මම බාර ගන්නේ. ඒ බාර ගන්නකොට කියනවා, ඒ බාර ගැනීම එසේ කිරීමට අපි කියනවා ප්‍රපංච කරනවා කියලා.
ඒසේ ප්‍රපංච කරනකොට මං අර ඒකට දෙනවනේ ගුණයන් කැමැති අකමැති සුදුයි පාටයි කැමැති වර්ගයේ කෝප මේක මිට කලින් මම දැකපු නැති එකක් මේ මං කැමැති වර්ගයේ එකක් මේක ආවල් රටේ ඔහොම දෙනවනේ අපි ඒවා මේ දෙන ඒවා මත සිද්ධ වෙන දේට අපි කියනවා ප්‍රපංච සංඛා සංඛා කියන වචනේ තේරුම කොට්ටාස කියන එක එහෙම නැත්නම් කැටගරිස් කියන එක ඒකක වෙන වෙනම කොටස් බෙදුණු කොටස් කියන එක කැටගරිස් එතකොට එහෙම අපි අර ගත්ත දේට ඒක ප්‍රපංච කරගන්නවා ඒ ප්‍රපංචය සමගම ඒකට අපි විවිධ වූ කැටගරිස් වලට ඒක අයිති කරනවා ඒකට කියනවා ප්‍රපංච සංඛා කියලා ඒ ප්‍රපංච සංඛාත් සමග සම්බන්ධ වීමෙන් තමයි අපි මනසින් මේ විශේෂ වෙච්ච මේ අදාළ වෙච්ච කාරණය මේ ඔබ්ජෙක්ට් එක මේ අරමුණ එක මානසික ගනුදෙනුව සම්බන්ධතාවය ඉස්සරහට ගෙනියන. එතකොට ඒ ගෙන යාමෙන් තමයි අපි මේ ප්‍රපංච සංඥා ගොඩනගාගෙන ඒවට කැමැති අකමැති වෙන්නේ. ඒවා හඳුනා ගැනීම ඒවට කැමැති වීම අකමැති වීම ප්‍රියවීම අප්‍රියවීම ඔක්කොම දේවල් ටික සිද්ධ වෙන්නේ මේ ග්‍රහණය කර ගැනීම මේ එකතු කර ගැනීම එක පදනම් කරගෙන. එතකොට ඒ පදනම් මත තමයි අපේ සියලුම හඳුනා ගැනීම ක්‍රියාකාරකම් ඇති වෙන්නේ. අර ගිරිමානන්ද සූත්‍රයේදී අර දස සංඥා හඳුන්වන්නේ මේ දස සංඥා වල වැදගත්කම ඒකයි. ඒ දස සංඥා වල හැටියට අපි මේ සියලු අගයන් මේවට දෙනවා. ඒවා අපි දැන් විවිධ වර්ගීකරණයන් කරනවා. අපි මේකට කියනවා දැන් නිකන් වචන හැටියට කියන්න ඒක දිග විස්තරයක් කරන්න බෑ මේ වෙලාවේ. දැන් අපි කියනවා ඒවට කියනවා අපි මේක පංජිතයක් කියලා. ඒ කියන්නේ මේක දැකපු දේ අපි කෝපය කියමුකෝ අපි ඒක දැක්කාම ඒක මගේ මනසේ හඳුනා ගැනීම ගොනුව සියල්ල ඒකෙන් කම්පණය වෙනවා. එතකොට ඒක ඉංජිතයක් වෙනවා. ඒක එක්තරා විදිහක ඒක නාමකරණයක් කරලා අපි හඳුනා ගැනීමක් ඇතිවෙනවා. එතකොට ඒක මංජිතයක් වෙනවා. මංජිතයක් කියලා ඒ කියන්නේ ඒකට කිසියම් අයිතියක් අපි ලබා දෙනවා. ඒක මට සම්බන්ධ එකක් හැටියට මගේ හඳුනා ගැනීමක් හැටියට මට අදාළ වූ දෙයක් හැටියට සම්බන්ධ වූ දෙයක් හැටියට ගන්නවා. ඒ වගේම මේක ප්‍රපංචිතයක් බවට පත් වෙනවා. ප්‍රපංචිතයක් කියලා කියන්නේ ඒක ප්‍රපංච කරගන්න. එතකොට මේ විදිහට පංජිතයක්, ඉංජිතයක්, මංජිතයක්, ප්‍රපංචිතයක් කියලා මෙහෙම වර්ගීකරණයන් තියෙනවා. එතකොට මේ බඳු විවිධ වූ වර්ගීකරණයන්ට කැටගරිස් වලට අර අලුතෙන් දැකපු ඔබ්ජෙක්ට් එක අපි ඇතුල් කරනවා. එහෙම ඇතුල් කරලා තමයි ඒක සම්බන්ධ වෙන්නේ මට අදාළ වෙන්නේ. මම ඒකට ප්‍රිය කරන්නේ අප්‍රිය කරන්නේ කැමති වෙන්නේ අකමැති වෙන්නේ ඔක්කොම වෙන්නේ ඒ කියන කැටගරිස් ඔස්සේ මගේ හිත මෙහෙවීම නිසා. එතකොට ඒ කැටගරිස් ඔස්සේ යන්නේ එකට කියනවා සංඛා කියලා. සංඛා කියන්නේ කොට්ටාසයන් කැටගරිස් කියන එක. වෙන් වූ දේවල් කියන එක. ඒතර ප්‍රපංච කියලා කියන්නේ අර මගේ ගොඩට දාගත්ත එකට. එතකොට ගොඩට දාගෙන ඒ ගොඩේ තියෙන විවිධ කැටගරිස් වලට මේක අයිති කරනවා. අයිති වෙනවා. ඒක කරනවා කියලා කමෙන් කරනවා නෙමෙයි. මේක වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට එහෙම වුණාම ඒක මට සම්බන්ධ දෙයක්, මට විශේෂ වූ දෙයක්, මගේ විඥානගත දෙයක්, මගේ හඳුනා ගැනීම ජාලයට හසු වෙච්ච දෙයක් හැටියට සැලකනවා. එතකොට මේ විදිහට පංච සංඥා සංඛා මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙන පංච සංඥා සංඛා සමුදාචරය කියලා. ඒ සමුදාචරය කියන්නේ මේ සියල්ලෙහි හැසිරෙනවා කියලා. එතකොට මේ විදිහට ප්‍රපංච සංඥා සංඛා සමුදාචරය වීමෙන් තමයි මිනිස් හිතක අර ගත්ත ඔබ්ජෙක්ට් එක අරමුණ විවිධාකාරයේ ස්වරූපයෙන් කැමැති අකමැති විවිධ ගට්ටන හැපීම් ඒවැ දුක් දෝමනස්ය නැති කරන්න අදාළ දේවල් හැටියට නාම රූප හැටියට ඔක්කොම දේවල් හැටියට ඒක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට මේවා ගැනීම නිසා.
ඒතර යම්කිසි සිතක් පිරිසුදු වෙන්න නම් නිදහස් වෙන්න නම් විමුක්ති ගාමී වෙන්න නම් අර කිව්ව ප්‍රපංච සංඥා සංකා ගොඩනැගීම අවසන් වෙන්න. ඒ කියන්නේ අලුතෙන් දුටු වස්තුවට අපි කිසිදු අගයක් නොදී කිසිදු සම්බන්ධතාවක් නොදී මා විසින් ප්‍රපංච නොකර විවිධ සංකා කැටගරිස් වලට දාන්නේ නැතුව ඒක ඉවත් කරන්නට ඕනේ. ඒකට තමයි අර කියන්නේ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා හඳුන්වන තත්ත්වයේ එන්නේ ඒකෙන්. ඒ කියන්නේ දැකපු දේ දැක්ක පමණයි බවට පත් වෙන්නේ, අහපු දේ අහුවා පමණයි කියලා පත් වෙන්නේ, දැනිච්ච දේ දැනුණා පමණයි කියලා පත් වෙන්නේ, හැඟිච්ච හඳුනාගත්ත දේ හඳුනාගත්තා පමණයි, මනසට විශ්චය වූ දේ මනසට විශ්චය වුණා පමණයි කියන තත්ත්වයට පත් වෙන්නේ ඒ ප්‍රපංච සංඥා සංකාවන් සම්බන්ධයෙන් මගේ මානසික ගනුදෙනුව අතහැරියොත් පමණයි. ඒතර එහෙම අතහරින්න පුළුවන්කමක් ලැබුණොත් අන්න එතෙන්ට කියනවා අර විමුක්තිය ලැබීම, එහෙම නැත්නම් මානස නිදහස් වීම, මනස බාහිර ලෝකයක් සමග තියෙන ගනුදෙනුව ඉවත් කළා කියලා සලකන්නේ ඔන්න ඔය ස්වභාවයට පත් වුණොත් පමණයි. ඒතර මේක තමයි මේකේ තියෙන අර්ථය. මේක ටිකක් හිමින් සැරේ නැවත නැවත හිතලා කල්පනා කරලා තේරුම් ගන්න ඕන දෙයක්. ඔබට ගැටලුවක් විතර ආව නම් අහන්න පුළුවන් මේ ඊළඟ ගාතාවට යන්න ඉස්සර වෙලා. දැන් මේක තමයි මේ process එකේ කෙලවර. ඒ කියන්නේ එතන අහගෙන ගිය කාරණාවල් අර පුතා පහුතා කලහ විවාදා කියන එක රණ්ඩු සරුව මිනිස්සු රණ්ඩු වෙන්නේ, විවාද කරන්නේ රණ්ඩු වෙන්නේ ඇයි? ඒක ප්‍රියතාවය නිසා. ඒක අපි කැමැත්ත නිසා. එහෙම නැත්නම් අපි භවයට තියෙන නැවත නැවත වීම වලට තියෙන කැමැත්ත නිසා. ඒ වගේම ඒක පස්සේ නාම රූප වල සංගඨනාව නිසා. ඒ නාම රූප වල සංගඨනාව ඉදිරියට ගිහිල්ලා මේ විදිහට මේ සංඥාවන් ග්‍රහණය කර ගැනීමේ රටාවකට ඕනම කෙනෙක් හසු වීම නිසා ඒ රටාවේ තියෙන දියුණු තත්ත්වයන්, ධ්‍යාන ආයතන, ඒ වගේම සමාපatti කියන ඒවා ඔස්සේ කොහොමද මේ කියන perception එක යන්නේ කියන කාරණා ඔස්සේ ගිහිල්ලා අන්තිමේදී සංඥාවේදී සමාපatti ඇතුළු ඒ දේවල් සියල්ල සාකච්ඡා කරලා ඊට පස්සේ ප්‍රපංච සංඥා සංඛා කියන එක තත්ත්වයටපත් නොවෙන්න පුළුවන්ද? කියන්නේ for objectification and classifications have their cause in perception. එතකොට මේ perception එක objectification and classifications කියන තත්ත්වයට පත් වෙන්න හේතු වෙන්නේ සංඥාව තමයි. අන්න එතෙන්ට යන්න පුළුවන් වුණොත් හරි ඒක තමයි ඒකට හේතු වෙන මාර්ගය කියලා දැක්වේ. What we have asked, you have expounded to us. අපි ඔබෙන් යමක් ඇහුවනම් ඒ අහපු දෙයට ඔබ අදාළ උත්තරේ පැහැදිලි කිරීම කළා. දැන් අර අහපු ප්‍රශ්න වලට මේ උත්තර දුන්නේ. එතකොට ඒ අහපු ප්‍රශ්නෙට ඔබ උත්තර දුන්නා. We ask one thing more. Please tell me. අපි දැන් ඒක අහලා දැන් ඉවරයි. ඒ ප්‍රශ්න ටික අහුවා. ඒ process එක ඉවර කළා. ඒක අහුවා, ඒක ඔබ විස්තර කරලා දුන්නා අපිට. තවත් දෙයක් තියෙනවා අහන්න. කරුණාකරලා ඒකක් කියන්න. Do some of the wise say that just this much is the utmost, that purity of spirit is here? Or do they say that is other than this? Yantang apuchimha akitta ino anyantam puchama tadanga bruhi etta vatagang nu vadanti heke yakkassa suddin ida panditase udahu anyampi vadanti etto.
ඔබගෙන් යමක් ඇහුවා නම් ඔබ ඒක අපට හොඳට මනවින් කියා දුන්නා. දැන් තව කාරණයක් ඔබගෙන් අහන්නම් ඒකත් කියා දෙන්න. මේ ලෝකයේහි අවබෝධයෙන් යුතු පණ්ඩිත බවක් ඇති යම්කිසි කෙනෙක් මේ සත්වයාගේ ශ්‍රේෂ්ඨ භූමියයි කියලා කියනවා. We ask one thing more, please tell it. Do someone of the wise say that just this much is the utmost, that purity of spirits is here? Or do they say that it's other than this? දැන් මෙතෙන්දී මේ පඬිත කියන වචනය භාවිතා වෙන්නේ අවබෝධයෙන් යුක්තව යමක් හිතා ගන්න තේරුම් ගන්න පුළුවන් තැනත්තා දහමේ පඬිත කියන වචනයෙන් භාවිතා කරනවා. විභාග පාස් වුණා කියන අර්ථයෙන් නෙමෙයි. යමක් අවබෝධ කරගන්න දහමේ හඳුනා ගන්න පුළුවන් කමක් ඇති තැනත්තා කියන අර්ථයෙන් පඬිත කියන වචනේ භාවිතා කරනවා. ඊළඟට යක්කස්ස සුද්ධින් ඉද පඬිතාති. මෙතන යක්ක කියන වචනේ භාවිතා වෙලා තියෙන්නේ පුද්ගලයා කියන අර්ථයෙන්. ධර්මයේ අතීත දහම් වල මේ යක්ක කියන වචනේ භාවිතා වෙලා තියෙනවා මනුස්සයා කියන අර්ථයෙන්, පුද්ගලයා කියන අර්ථයෙන්. එතකොට ඒක පස්සේ කාලේ ලංකාවෙත් යක්කු කියලා හැම අපි භාවිතා කළාට දැන් මිනිස්සුන්ටත් යක්ෂ ගෝත්‍රිකය කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට යක්ක කියන වචනේ මනුස්සයන්ට භාවිතා වෙලා තියෙන වචනයක්. මනුස්සයන්ට භාවිතා කරලා තියෙනවා. එතකොට ඒ නිසා යම් සත්වයාගේ පුද්ගලයා කියන අර්ථය තමයි යක්ක කියලා ගන්නෙ. එතකොට යම් අවබෝධයක් ඇති කෙනෙක් මේක මිනිස්සුන්ගේ වටිනාම තත්ත්වය ඕකයි කියලා හිතනවා කියනවා. That is the other than this. මේක තවත් දෙයක් එහා තියනවාද? Some of the wise say that just this much is the utmost, that purity of spirit is here. But some of them who say they are skilled say it is the moment, with no clinging remaining. Etta vataggampi vadanti heke yakkasa suddhin ida panditase te sampaneke samayang vadanti anupadisese kusalavat. මේ ලෝකේ පඬිත වූ අවබෝධයෙන් යුක්ත යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ යම්කිසි කෙනෙක් මේ තත්ත්වය තමයි ලෝකයේ ඉන්න සත්වයන්ගේ ශ්‍රේෂ්ඨම තත්ත්වය කියලා කියනවා. ඒ අය අතරින් යම්කිසි කෙනෙක් යම්කිසි වාද කරන්න යම්කිසි අදහස් ඉදිරිපත් කරන්න දක්ෂ කෙනෙක් සමහර විට මේ උච්ඡේදවාදය එහෙම නැත්නම් මරණයෙන් සියල්ල ඉවර වෙනවා කියලා කියන අයත් ඉන්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා මෙහෙම මේ හිතේ පිරිසුදු වීමක් කියන එකක් ගැන කතාවේ තේරුමක් නැහැ. මේ මරණයෙන් සියල්ල අවසන් වෙනවා කියලා කියන කට්ටියකුත් ඉන්නවා. නමුත් බුද්ධිමත් යම් පිරිසක් යම් කෙනෙක් මේ සත්‍යයේ පුද්ගලයාට පත්විය හැකි ශ්‍රේෂ්ඨතම තත්ත්වය තමයි මේක කියලා කියනවා. Some of the wise say that just this much is the utmost. සමහර බුද්ධිමත් කෙනෙක් කියනවා මේ තත්ත්වය තමයි මේ අපි කතා කරපු තත්ත්වය. ඒ කියන්නේ පపంచ සංඥා සංකා කියන තත්ත්වයෙන් හිත මිදෙන මට්ටමේ අවබෝධයකට හඳුනා ගැනීමකට ඒම some of the wise say that just this much is the utmost. මේක තමයි උපරිම ඉහළම තලය කියලා කියන්නේ. That purity of spirit is here. දැන් මේ පාරිශුද්ධත්වය තමයි යම්කිසි පුද්ගලයෙකුගේ ආත්ම සුද්ධිය කියලා හඳුන්වන්නේ. But some of them සමහර කෙනෙක් කියන්න පුළුවන් who say they are skilled. සමහරට යම් පඬිත කියන්නේ වාද විවාද කරන්න දක්ෂතා ඇති යම්කිසි කෙනෙක් කියන්න පුළුවන් say it is the moment with no clinging remaining but knowing. ඒක හඳුනා ගැනීමක් පමණයි. ඒක ඉන්හා දෙයක් නෑ. මරණයෙන් සමහරට මේක ඉවරෙච්ච දෙයක් හැටියට ඒක දැනුමක් පමණයි කියලා හිතෙන්න පුළුවන්. having known
they still are dependent. එතකොට the sage ponders dependencies. On knowing them released, he doesn't get into disputes, doesn't meet with becoming and not becoming. He is intelligent. Sorry, intelligent, enlightened. He is enlightened. එතකොට යම් කිසි කෙනෙක් මේක මරණයෙන් ඉවර වෙන එහෙම නැත්නම් මේක දැනුමක් පමණක් වෙන දෙයක් හැටියට සලකනවා වෙන්නත් පුළුවන් යම් කිසි කෙනෙක්. නමුත් යම් කිසි කෙනෙක් මේ ස්වභාවය මනවින් හඳුනා ගත්තොත් එයා එතන නිදහස් වෙච්ච රිලීස් වෙච්ච කෙනෙක් හැටියට පත් වෙනවා. එයා he doesn't get into dispute. අන්න එයා විවාද කරන්න යන්නේ නැහැ. Doesn't meet with becoming and not becoming. He is enlightened. එතකොට දැන් මේ කියපු මාර්ගය දැනගෙන මේ කියපු ස්වභාවයන් දැනගෙන යම් කිසි කෙනෙක් දැන ගැනීම මේ විමුක්ති මාර්ගයේ එහෙම නැත්නම් මේ ලෝක සෝක්‍ය සම්බන්ධයෙන් තියෙන පැවැත්මේ හඳුනා ගැනීමක් අවබෝධයක් නොලෙජ් එකක් වෙනවා. ඒක දැනුම කියන එක අවශ්‍යයි. දැනුම කියන එක තියෙන්න. නමුත් යම් කිසි කෙනෙක් ඒක දැනගත්ත පමණින්ම ඒ එතෙන්ට ආව කියලා සැලකෙන්නේ නැහැ. දැන් අපි මේ ටික ඔක්කොම කතා කළානේ. දැන් මේ කලාව සූත්‍රය අපි දැන් මුලින් ධම්ම වචනයක් ගානෙම මේක පැහැදිලි කරගෙන ආවන්නේ. දැන් අපි ඒක දන්නවනේ. දැන් මේව දැනගත්තා කියලා අපි දැන් රාහත්ුනේ නැහැනේ. අපි විමුක්තිය ලැබුවේ නැහැනේ. නමුත් දැනගත්තා. දැන් කාට හරි කලාව විවාද සූත්‍රය ගැන කියා දෙන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්, ඒකේ වචනයක් ගානේ විස්තර කරන්න පුළුවන්. ඒකේ සන්දර්භය, ඒකේ තියෙන අභ්‍යන්තරය, ඒකේ තියෙන ස්වභාවයන්, ඒකේ තියෙන ඉදිරිපත් කිරීම සාධා මේ ඔක්කොම දේවල් අපිට කියන්න පුළුවන්. ඒක අපේ දැනුම, අපේ knowledge එක. එහෙම දැනුම තිබුණාට අපි දැන් රහත්ුනේ නෑ මේක දැන් කියලා ඉවරුණා කියලා. නමුත් දැන් දැනුම තියෙනවා අපිට. එතකොට දැනුම ප්‍රායෝගිකත්වයටපත් මේක අපිට අවබෝධයක් බවට පත් වෙනවා නම් පත් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අපි රණ්ඩු නොකර ඉන්න. අපි විවාද නොකර ඉන්න. එතකොට quarrels and disputes නොවි ඉන්නවා නම් අපි දැන් අදින් පස්සේ අපි disputes ඇති කරගන්නේ නැත්නම් අපි කායිකවත් විවාද කරන්නේ නැත්නම් දැන් මේයින් පස්සේ ඒ මතින් අපි සමග කිසිදු කලහයක් කවුරුවත් ඇති වෙන්නේ නැත්නම් අපේ හේතුව නිසා වෙන කෙනෙක් ඇවිල්ලා කලහ කරන්න පුළුවන්. ඒ වෙනම එකක්. අපි කෙනෙකුගේ මතයකට විරුද්ධව යමක් කියන්නේ නැත්නම් විවාදයක් ඇති කරගන්නේ නැත්නම් මත ගැටීමක් ඇති කරගන්නේ නැත්නම් ඒ නිසා කලහයන් රණ්ඩු දරුවල් ඇති වෙන්නේ නැත්නම් අන්න දැන් අපි එතෙන්ට ඒ අවබෝධයට ආවා කියලා සැලකෙනවා. අන්න ඒක තමයි enlightenment එක. අන්න ඒක තමයි විමුක්තිය. ඒක තමයි අරහත් භාවය. ඒක තමයි සැබෑ මිදීම කියලා සැලකන්නේ. එහෙම නැත්නම් මේ දැන් සියල්ල අපි පුතා පවුතා කලහ විවාදා කියපු තැන ඉඳන් මෙතෙන්ට මේ වෙනකන් ඇවිල්ලා මේ ආපු ගමනේ මේ හඳුනා ගැනීම සියල්ලම මා විසින් දැනගත්තට හඳුනාගත්තට ඒ සියලුම දේවල් ටික මගේ දැනුම මගේ knowledge එකේ. ඒ නිසා ඒ දැනුමත් ඕනේ. ඒ දැනුම නැතුවත් බෑ. ඒ දැනුම ඕනේ. හැබැයි උදෙක් ඒක it is just knowledge. ඒක දැනුමක් පමණයි. ඒ දැනුම ප්‍රායෝගිකත්වයට පත් වෙනවා නම් ඒ කියන්නේ මම මේ මොහොතෙන් පස්සේ මොනම හේතුවක් මතවත් කිසිදු කෙනෙක් එක්ක මම වාදයට යන්නේ නැත්නම් මගේ මතය ඉදිරිපත් කරන්න යන්නේ නැත්නම් මේක තමයි හරි කියලා කියන්නේ යන්නේ නැත්නම් විවාදාපන්න වෙන්නේ නැත්නම් එතකොට මට රණ්ඩු වෙන්න හේතුවක් නැහැ, ගැටෙන්න හේතුවක් නැහැ, අවුලක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මම වෙනත් කවර ආකාරයක ගැටීමකටපත් වෙන්නේ මම නිදහස් වෙනවා, ෆ්‍රී වෙනවා, විමුක්තිය ලබනවා. ඒක තමයි enlightenment කියලා කියන්නේ. ඔන්න ගයිස් කලහ විවාද සූත්‍රයේ පිට කියන්න තියෙන පැහැදිලි කරලා තියෙන ස්වභාවය ඔබට මොකක් හරි හිතට ආවනම් ගැටලුවක් ආවනම් අහන්න කියන්න පුළුවන්.
ගැටලු ප්‍රශ්නයක් නැහැ වගේනේ. එහෙනම් අපි අවසන් කරමුද එහෙනම්? ඔව්. පොඩ්ඩක් හයියෙන් කියන්න පොඩ්ඩක්. අවසර ස්වාමීන් වහන්සේ දැන් මේක කියනකොට දැන් මේක මේ 5 cents හින්දා අපේ මනසට අපි ඒ ගන්න දේවල් විවිධාකාර විදිහට අරගත්තාම ඒක අපි මනසෙන් අල්ලගෙන ගත්ත නිසා තමයි මේ ඒකට කැමැත්ත අනුව අපි තමයි මේ කලහ ඇති කරගන්නේ කියන එක නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක අර දැන් ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට අන්තිමට ඒක කොච්චර අපි දැනගත්තත් ඒක අපි මනසේ ඒක අපි දැනගත්තත් ආපහු ඒක එන්න පුළුවන්. ඒක අපි මනසට ඇතුල් කරගන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඒ තත්ත්වය තියෙන්නේ රහත් වහන්සේලාට තමයි නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ අවබෝධය ලැබුවොත් ඕන කෙනෙක් ගිහි පැවිදි කියලා ප්‍රශ්නයක් නැහැ. ඔව් දැනගත්ත සමහරක් වෙලාවට අපි දැනගෙන අවබෝධයට ආවොත් ආදී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ප්‍රශ්නයක් නැහැ. එයා රහත් වෙනවා. ඒ කියන්නේ යෝනිසා මනසකාරයෙන් ඒකේ ඉදිරි බැලුවොත් මේක අපිට වටහා ගන්න පුළුවන් හරියට එන ඒ දකින්න දේ යෝනිසෝ මානසිකාරයෙන් බලන්න ඕන. බලලා ඒක හිතට නොගෙන ඒක ඇතුළට මානසිකාරයේ සංඥාවක් වශයෙන් ගන්න නැතුව ඉන්න ඕන එතකොට. නේ ස්වාමී. ඔව්. ඒක ඉතින් ඔය වැඩේ ඔටෝමැටිකලි ඒක වෙනවනේ. ඉතින් මිනිස්සු අතින් ඒ අපි රාග දේශ මොහ වලින් මෙහෙවිලා සකස් වෙලා තියෙන නිසා අපිට ඒක ඔටෝමැටිකලි හැම වෙලේම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේ ප්‍රඥාව මේ අවබෝධය මත යම් කිසි කෙනෙක් ට්‍රේන් කරලා පුහුණු කරලා ඒ එතෙන්ටපත් නොවන විදිහට හැදුනොත් තමයි අර එන්ලයිට්මන්ට් එක අපිට අවබෝධය කියන එක අපිට ලැබෙන්නේ. ඒක එන හැම දෙයක් හැම මොහොතක් පාස ඒ විදිහටම අරක ඇනලයිස් කර බලන්න ඕන. ඒක හරි විදිහට පේන්නත් ඕන. ස්වාමීන් වහන්සේ කිව්වා අහස බැලුවාම අහස එක දේවල් තියෙන අපිට ලස්සනට පේන නමුත් එක විදියයිනේ. ඔය අපි ගන්න එකත් ඒ විදිහට හුඟක් මේ පැහැදිලි කරලම ගන්න ඕනේ හිතට නේ ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙමයි.